හැමෝටම ආයුබෝවන්. අපි එහෙනම් අදත් ගිණුම් කරන පන්තිය පටන් ගමු. මම ඔයාලට ගිය සෙනසුරාදා දවසේ හෝම්වර්ක් එකක් දුන්නා. හුඟක් අය හෝම්වර්ක් එක කරලා මට උත්තර එවලා තිබුණා. මම හිතන්නේ තමයි 100කට වඩා වැඩි ප්‍රමාණයක් මට උත්තර දැන්ට එවලා තියෙනවා. ඒ කරපු අයට හැමෝටම වගේ මම උත්තරවල අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු චෙක් කරලා අඩුපාඩුවක් කියලා යවුවා. නැත්නම් හරි කියලා රිප්ලයි එකක් දුන්නා. මම හිතන්නේ මට පිළිතුරක් WhatsApp කරලා මගේ ප්‍රතිචාරයක් නොලබුණු කෙනෙක් නැතුව ඇති. එහෙම ඉන්නව නම් මට මේ පන්තියේ පසු ආයවටත් එක දැනුම් දෙන්න. මම වාගේ අඩුපාඩු හදලා බලන්න. හදලා ඉවරනවා. මට මේක ඇත්තටම ඕන වුණේ ඔයාලගේ දැන් මොනතරම් මම පන්ති ගැන්නුවත් ඔයාලා මා එක්ක වැඩ කරද්දී වගේ දැන් මට ළඟට ඇවිල්ලා බලන්න බෑනේ. ඒ නිසා ඔයාලගේ අනිවාර්යෙන් පොත්වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ගොඩක් අය හොඳට වැඩ කරලා තිබුණා. කීප දෙනෙක් විතරක් ගිණුම් වල අඩුපාඩු තිබුණා. සමහරු කීප දෙනෙක්ම ගිණුම් රූල් කරලා එවුවා මට මෙන්න මේ විදියට. කියන්නේ මගුවේ කොටසක් විදියට දිග එක උඩට ගෙනිහිලා තුන් දෙනෙක් හතර දෙනෙක් වගේ වටේ වගේ උත්තර එවුවා. එයාලට මම එක පෞද්ගලිකව කෝල් කරලා එක පැහැදිලි කළා මේ ආකාරයේ ගිණුම් රූල් කරන්නේ නැහැ. අපි කැපිටල් T අකුර ආකාරයට ගිණුම රූල් කරන්නේ. මේ විදියට. ඒක තමයි එක අඩුපාඩුවක්. ඊළඟට සමහරව අර ගිණුම තුලනය කරද්දී තුලනයකාගේ ගිණුමේ අර දිගටම මේ ආකාරයට එකතු වෙලා යනවා තිබුණා. ඒක වැරදි. ගිණුමේ අර වටිනා වැරදි කියන්නේ මේ ලකුණු අඩු වෙන හේතුවක් නෙමෙයි. නමුත් මේක කරපු එකෙන් වෙන්නේ වාගේ කාලය රාශිය වෙනකොට අනිත් එක ගිණුමක් තියෙන අර සෝබනත්වය අසෝබන වෙනවා. ඒ නිසා වටිනාකම යටින් පමණයි එකතු වෙලා යන්න ඕනේ. විස්තර යටින් දින යටින් එකතු වෙලා යන්නේ නැහැ. මෙන්න මේ විදිහට දෙපොනේ එකතු වෙලා යන්න නම් ප්‍රමාණවත්. ඊළඟට කොයිතරම් කිව්වත් ඉතින් අඩුවල පාවිච්චි කරන්න එපා කියලා කීප දෙනෙක් ඒකට පිටින් වැඩ කරලා තිබුණා. ඒක ළමෙක් නම් මට ලොකු කතා ගොඩක් කිව්වා. යට ඒ කියන්නේ හුරු වෙලා තියෙන අඩුවල පාවිච්චි කරන ළමයි කිව්වා අඩුවල පාවිච්චි නොකර ඉගෙන ගන්නට වඩා අඩුවල පාවිච්චි කරලා ඉගෙන ගන්න එක පහසුයි කිව්වා. මීට පෙර ලෙවල් කරපු කෙනෙකුත් නෙවෙයි මට මතක විදිහට කතා කළේ. ඉතින් මම යාලත් එක්ක වැඩි තර්ක කරන්න යන්නේ නැහැ. පන්ති කාමරයට ගෙනාවා නම් කිසිම කෙනෙකුට අඩුවල පාවිච්චි කරන්න මම දෙන්නේ නැහැ. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. එන පන්ති කාමරය ඇතුළතදී කවුරු හරි කෙනෙක් අඩුවල පාවිච්චි කරනවා කිව්වොත් පාවිච්චි කරනවා දැක්කොත් එපා කියද්දි අනිවාර්යෙන් මම ඒක අඩුවල ගන්නවා. ආයෙ දෙන්නෙත් නැහැ. ඒ තරම්ම මම දැඩි ප්‍රතිපත්තියක ඉන්නේ. ඒකෙන් ඔයාට වාසියක් වෙනවට වඩා අවාසියක් වෙන බව ප්‍රායෝගිකව දන්න කෙනෙක් නිසා. ඒක උදාහරණයක් කියලා ඒ කතාවට මම ඒ මාත් එක්ක තර්ක කරා කීප දෙනෙක්ම. අනේ සර් අපි හුරුලා තියෙන මෙහෙමයි මම අවුරුදු ගානක් තිස්සේ වැඩ කරද්දී දැන් අඩුවල මට වේගෙන් වැඩ පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දී මම ඉතින් එහාට it's okay කියලා රිප්ලයි එක දීලා එයාත් එක්ක ආගු කරන්න යන්නේ නැහැ. මම එක උදාහරණයක් විතරක් කියන්නම්. ගම්පහ පන්තියට ආවා අපේ 2018 17 වගේ අවුරුදු මම මතක නැහැ හරියටම ළමේ තවමයාගේ නම මතකයි ලහිරු සමහර අවුරුදු වල මතක් මේ ආයිමත් කතා කරලා කියනවා සර් මගේ නංගිලා අඳුරු නංගිලා මේ සර් මං ගැන කිව්වා කියලා පන්ති කියලා වනේ සර් මෙච්චර මට බයිට් කරන්න එපා කියලා. එයා A දෙකයි B එකක් ගත්තේ. එකවුන්ටින් තමයි B ගත්තේ. එකවුන්ටින් B ගත්තේ. මේ ළමයා පන්තියට ඇවිල්ලා පළවෙනි වතාවට උඹහකට මුණ දෙන ළමේ හොඳ වැඩ කරන ළමේ. ඒ කියන්නේ යා වැඩිපුර ආස කරන්නේත් එකවුන්ටින් වලට. වැඩි ඕන නෑ බැංකු සසඳුන් පාලන ගිණුම් වගේ පාඩම් වලදී මගේ ගම්පහ පන්තියේ ඒ අවුරුදු වල ළමයි දන්නවා දවස් කිහිපයක් එයාට පන්තිය මම උගන්වන්න දුන්නා. බැංකු සසඳුන් ගණනක් හදද්දි දැන් මෙයා මම හදන ගණන් ටික එයා හදලා ඉවරයි. එයා ඔළුව ගහගෙන ඉන්නවා. මේ ටෙස්ට් එක ඔළුව තියාගෙන ඉන්නවා. මම කෝක කරන්න බෑලා හිරු. ඒ ඉස්සරහට අමුතට ගණන් හදන්න පුළුවන් නම් උතර බෝඩ් එක අතර පෙන්නනවා කියලා. චැලෙන්ජ් එක වාරගත්තා. ගණන් හදුවා. තව දවසක් පාලන ගිණුම් පාඩමේ පාලන ගිණුම් සසඳුන් ප්‍රකාශනයක් හදන ආකාරය ළමයිට මම වගේ පැහැදිලි කරා. ඊට පස්සේ කොල්ල විහිළු කරන්න ගත්තා. සර් ඊළඟ දවසේ ලහිරු යන්න සර් ගෙදර ඉන්න කියලා. ඒ තරම් දක්ෂ ළමයෙක්. හරි කවුන්ටින් වලට හුඟක් දක්ෂ ළමයෙක්. හැබැයි මෙයා අඩුවල පාවිච්චි කරනවා දිගටම. මොනවාද මේ පාලන මොනවාද මේ සමාගම් පාඩම හවුල් ව්‍යාපාර පාඩම වල ගියාට පස්සේ මේක අඩුවල ගලවන්නව බැරි වුණා. අන්තිමට දැන් මාත් එක්ක ගොඩක්ම විශ්වාසයෙන් වැඩ කරලා සමීපව මාත් එක්ක කතා බස් කරනවා විභාග නම් වෙද්දී ප්‍රශ්න අහනවා ගණන් හදද්දී ගැටලුවක් ආවා මම කෝල් එකක් ගන්නවා එහෙම කරපු ළමයා ප්‍රතිඵල එන්නත් විභාග ලිව්වත් සමගම මාත් එක්ක තියෙන සම්බන්ධතා නතර කරනවා මගේ ළඟ යාගේ නම්බර් එක සේව් කරලා තියෙනවා ෆෝන් බුක් එකේ නමුත් මම පන්න කෝල් කරන්න යන්නේ නැහැ
ගෝලයට කතා කරන්න බැන්න නම් තමයි ගුරුවරට විභාගෙ කොට පස්සේ පේපර් එක කොහොමද කියලා ආයෙ එතනින් එහාට මට එයාත් එක්ක කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අනිත් එක මම ඉතාමත් සමීපව උදව් කරපු කෙනෙක්. ප්‍රතිඵල එනවා. අනිත් අයගේ ප්‍රතිඵල එනවා මට. මෙයාගේ ප්‍රතිඵල එන්නේත් නැහැ. මාසයක විතර පසුව මට කෝල් එකක් දෙනවා. අනේ සර් මාසයකට පසුව මිනිහ අඬනවා. අනේ සර් මට මූණ දෙන්න බැරි කමටයි සර් කතා කරේ නැත්තේ. සර් බලන්න මම ගොඩක් අමාරුවෙන් මේ හිත පද කරන් ඉන්නේ. මම ගෙදරත් එක්කත් අම්මත් එක්කත් කියනවා. සර් මම කොහොමද මූණ දෙන්නේ කියලා. මගේ ප්‍රතිඵල අඩු වුණා සර්. A2යි ඉකෝන් BS accounting වලට B. හේතුව මොකද්ද? මට ටයිම් එක මත වුණා. මට වෙලාව මත වුණා පේපර් එකේදී. මම මොකද්ද ප්‍රශ්නේ වල අමාරු පේපර් එකක් ආවේ නෑ අවුරුද්දේ. නෑ සර් කිසිම ප්‍රශ්නයක් නෑ සර් මම අඩුවට පාවිච්චි කරන එකත් එක්ක මම පොඩ්ඩක් කියවුණා කියලා මට හිතෙනවා සර්. එයා පොච්චාරණය කරනවා. හන්තියේදී මොකද්ද කිව්වේ කතාව? සර් මම හදන ගණන් බැලන්ස් වෙනවා නා. එයා මාගෙත් එක්ක එහෙමයි කිව්වේ. මම කිව්වා හවුලියා පාර පාඩමට යද්දී පුතේ ලහිරු ඕක කරන්න එපා පැත්තකින් තියහන්. මගේ පොඩි තව කුඩා සීමිත ප්‍රමාණයකින් ළමයි කණ්ඩායමකට එයා බැඳුනේ. ළමයි 20ක් 25ක් වගේ අවුරුද්ද හිටියේ වෙනම විශේෂ කණ්ඩායමකට. කියන්නේ ප්‍රතිඵල හදන්නම කියලා වෙනම විශේෂ කණ්ඩායමක් හදාගත්තා. එතෙන්දී අහන ප්‍රශ්න තමයි සර් මම හදන ගණන් බැලන්ස් වෙනවා නා. මට හදන්න වෙලාව ඕන තරම් ඉතුරු වෙනවා නා. මම මොකටද සර් මේකේ මම මිදින්නේ? මට මේක පුළුවන් මේකත් එක්ක පුළුවන් සර් ඉස්සරහට ගෙනියන්න. හැබැයි එක්සෑම් හෝල් එකේදී යා ඒකත් එක්ක අනාථ වුණා කියලා යාම පිළිගන්නවා. ඒ කියන්නේ යාට අර උඩ අර ටෙන්ෂන් එකත් වැඩි වුණා. ඒකත් එක්ක මට වෙලාව අනවශ්‍ය දේවල් වලට නාස්ති වුණා සර්. එකක් තමයි සර් කිව්ව විදිහ අඩු වුණා කියලා යාම පිළිගත්තා. ඉතින් අවසානයේ හැබැයි ඊළඟ අවුරුද්දෙත් විභාගෙ මුල දෙන සකසා කරලා කැම්පස් යනවා. දැන්ටත් කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ළමයි. නමුත් එක අවුරුද්දකින් කරන්න පුළුවන් මොන වැඩේ පුළුවන්කමක් තිබුණු වැඩේ. කියන්නේ මම අනිවාර්යයෙන්ම දන්නවා එයා ඒකක් ගන්න ළමෙක් කියලා. ඉකෝන් BS වලට ඒ ගත්තා කියන්නේ එයා ටිකක් අවුලෙන් හිටියේ BS ඉකෝන් වලට. ඒ දෙකිනුත් ඒ ගත්තා නම් accounting වලට ගන්නවා ගන්නේ නැහැ කියන එක තමයි පුදුමයි. අවුත් අවසාන ප්‍රතිඵලයේ B එකක් වුණා. අන්න ඒ වගේ අපි නොහිතන දේවල් අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ අකරදැබ්බයන් වලට ඔයාවපත් නොවෙන්න තමයි මම කියන්නේ කරන්න දේවල් සහ නොකරන දේවල්. ඉතින් නොකරන දේවල් තවදුරටත් ඔයා කරනවා. ඒක ළමයි දෙන්නෙක් නෙමෙයි. සමහර ළමයිගේ ගිණුම් වල අඩුව පාවිච්චි කරනු දැක සමහර පැන්සලෙන් ඉතියදලා තිබුණා. අද උදේ මට උත්තරයක් එව්වා. අද උදේත් මට උත්තර එව්වා. මේ පන්ති පටන් ගන්න මෙයාගේ 15 වල ඉස්සර කාලේ එයාගේ ටී ගිණුම් ගෲප් කරලා තිබුණේ පැන්සලෙන්. ඒක අඩුව පාවිච්චි කරනවත් වඩා භයානකයි. හිතන්න පැන්සලකින් ඉරියදෙන වේගයත් කාබන් පෑනකින් ඉරියදෙන වේගයත් සමානයිද? නැහැනේ. ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. තමයි පාවිච්චි කරන පෑන පාවිච්චි කරන්න. ඒකේ මනුල නැතුව ඉරියදෙන පුරුදු වෙන්න. ආයි මම මේක ඔයාලට දැන් ඔයාගේ ඊළඟ හෝම්වර්ක් එක ආවට පස්සේ මම අදුන පාවිච්චි කරලා දැක්කත් මම මුකුත් කියන්නේ නැහැ. මේ වීඩියෝ එකේ කියන්නේත් නැහැ. ඒ වගේ පන්ති ගාමට ඇවිල්ලා ඉගෙන ගත්තොත් එන්නම් මම එහෙම උත්සාහ කරන්නේත් නැහැ. අනිවාර්යයෙන් මඩුල ගන්නවමයි. ඔයා ගෙදරදී ඉගෙන ගන්න නිසා ඔයාට ඕන තරම් දේවල් නිදහසේ කරගන්න පුළුවන් නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. හරි. ඒ ප්‍රශ්නාංක 6 හා 7 හෝම්වර්ක් ගැන. හරි. ප්‍රශ්නාංක 6 දී ඔයාලා පොඩි වරදක් කරලා තිබුණා කීප දෙනෙක්. මම මේ වැරදි දැක්ක අවස්ථාවේම නිවැරදි කළා මගහැරුණු කෙනෙක් ඉන්නවා නම් බලන්න ප්‍රශ්නාංක 6 ඔයාගේ ලෙජරේ වාර්තා කරද්දී ලී බඩු ෂෙය ජනවාරි 30ක තිබෙනවා ලී බඩු ෂෙය රුපියල් 5000. මේක ගිණුම්ගත කරද්දී ඔයා රුල් කරන එක ගිණුමක් තමයි ලී බඩු ෂෙය ගිණුම. මේක වියදම් ගිණුමක්. වියදම් වැඩිවීම හර. ඊළඟට ඒක බැල සටහන අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ගිණුමේ. ලී බඩු සමුච්චිත ෂෙය ගිණුම. දැන් බලන්න හැමෝම තමන්ගේ උත්තරේ මේ ගිණුමට තියෙන සමහරු සමුච්චිත ලී බඩු ෂෙය ගිණුම කියලා ලියලා තිබුණා. අපි නම ලියන නියම ක්‍රමය තමයි ලී බඩු සමුච්චිත ෂෙය ගිණුම. එයා බැර වෙන්න ඕනේ. ළමයි වැඩි ප්‍රමාණයක් වැරදි කරපු තැනක් තමයි මේක. ෂෙය ගිණුම හර එතන විස්තරය ලියනවා බැරවුණු කෙනාගේ නම සමුච්චිත ෂෙය කියලා. මෙතන ලියනවා ලී බඩු ෂෙය කියලා. මෙන්න වාර්ෂික නැත්නම් මාසික ෂෙය ගිණුම ගත කරන නියම ඩබල් එන්ට්‍රි එක. ලී බඩු ෂෙය හර සමුච්චිත ෂෙය ගිණුම බැර. වැඩි දෙනෙක් වැරදි කරපු අයගෙන් වැඩි දෙනෙක් කරලා තිබුණේ මොකද්ද? ලී බඩු ගිණුමට බැර කරනවා. ඒක 7 වෙනි ගානක් කරා. දැන් වගේ මේ 6 වෙනි ගානේ මේක මම කියලා දුන්නේ. 7 වෙනි ගානේ තියෙනවා ජනවාරි 30ක මෝටර් රථ ෂෙය. මෝටර් රථ ෂෙය ගිණුම්ගත කරන්නේ මෝටර් රථ ෂෙය ගිණුම හර සමුච්චිත ෂෙය ගිණුමට බැර කරනවා. මෝටර් රථ ගිණුමට බැර කරන්නේ නැහැ.
ඒක එකක් අපේ අය ලෙජරේ වාර්තා කරද්දී කරපු වැරදි. ඊළඟට මම එක ළමයෙක් විතරක් දැක්කා මෙන්න මේ වරද ප්‍රශ්න අංක 7. දැන් ඔයා මේ මම කියන වැරද්ද තියෙනවද කියලා බලන්න. අනිත් ගොඩක් අයගේ මට උත්තරය හො ගොඩක් අයගේ අනුපාඩු අඩුයි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ කීපයක් විතරයි වැරදි වෙන්නේ. මොකක්ද අර සේවා ආදායම. දැන් 1.5 තිබෙනවා මුදලට සිදු කළ සේවා ආදායම, 1.7 තිබෙනවා ණයට සිදු කළ සේවා ආදායම. මම එක ළමයෙක් විතරක් දැක්කා මේ ගණන්දු දෙකම ගිණුම් දෙකක වාර්තා කරනවා. ඒ කියන්නේ මුදලට සිදු කළාම එක සේවා ආදායම් ගිණුමක බැර කරා, ණයට සිදු කළාම තවත් සේවා ආදායම් ගිණුමක බැර කරා. ඒක වැරදි. ඔයාගේ 7 වෙනි ගණනේ ලෙජරේ තියෙන්න ඕනේ එක සේවා ආදායම් ගිණුමක් පමණයි. ඒක 1.5 බැර වෙලා තිබෙන්න ඕන මුදලට සිදු කළ ප්‍රමාණය 150 විස්තරේ මුදල් කියලා ලියලා 1.7 බැර වෙන්න ඕන ණය ගැති කියලා 200. එක සේවා ආදායම් ගිණුමක් පමණ ආලෙදරේ පවත්වා ගන්න ඕනේ. ඊළඟට ලද මුදල් පරිත්‍යාග අමතක වෙලා වේදමක් වශයෙන් හඳුනගත් අය හිටියා. 7 වෙනි ගණනේ තියෙන්නේ මුදල් ලැබීමක් පරිත්‍යාගයක් විදියට ඒක ආදායමක් මුදල් ගිණුම හර පරිත්‍යාග ආදායම් ගිණුම බැර වෙන්න ඕන. ඊළඟට සමීකරණයේදී 7 වෙනි ගණනේ සමීකරණයේදී ආශය වෙන් කිරීමේ ගිණුමක් දාන්නේ නැද්ද කියලා අහනවා. නෑ පුතා. ආශය වෙන් කිරීමේ ගිණුම තමයි අපි සමුච්චිත ශේ ගිණුම කියලා අදහස් කරන්නේ. අපේ අලුත් විෂය නිර්දේශී නම් කිහිපයක් වෙනස් වෙනවානේ. එකක් තමයි මම තාමත් ඒක පාවිච්චි කරන්නේ නෑ. ඔයා එක්ක මම පාලන ගිණුම් පාඩමට අපේ ගියවුරු කට්ටම් ගත බැච් එකට නම් පාලන ගිණුම් පාඩම මම ඒත්තු ගන්නේ ණයගැති කියලාපයි. අපි අවසන් ගිණුම් වලට යද්දී අනිවාර්යයෙන්ම ණයගැතියන්ට කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ වශයෙන්. ණය හිමියන්ට කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. ඒවා අපේ විෂය නිර්දේශයට අලුතෙන් එකතු වූ කරුණු ඒවා අනිවාර්යයෙන්ම අර ගිණුම් දැන් අපි මෙහෙමයි මේ අපි තවකවර මූලික අධ්‍යයනයේ නිසා හරියටම හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම පාවිච්චි කරන්න නැතුණාට සමාගම් ගිණුම් හදන්න ඕන රටේ පවත්නා නීතියට අනුව. රටේ ගිණුම් කරණයට සම්බන්ධව නිර්ණායක මොනවද ප්‍රතිපත්ති මොනවද මේ හැම දෙයක්ම අපි සමාගම් ගිණුම් හදද්දී ඉගෙන ගන්න ඕන. අනේ නිසා සමාගම් ගිණුම් පාඩමේදී ණයගැතියන්ට අපි කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ. ණය හිමියන්ට කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ වගේමයි අපි කලින් පාවිච්චි කළ ෂේ වෙන් කිරීමේ ගිණුම දැන් කියන්නේ සමුච්චිත ෂේ ගිණුම කියනවා. ෂේ වෙන් කිරීමේ ගිණුම සමුච්චිත ෂේ කියන නම් දෙකම ඉතින් අපිට පාවිච්චි කරන්න පහසු නිසා අපි ෂේ වෙන් කිරීමේ ගිණුම දැම්ම අමතක කරලා සමුච්චිත ෂේ ගිණුම කියන නම පාවිච්චි කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ පැරණි ක්‍රමයේදී අපි ඉගෙන ගත්ත ෂේ වෙන් කිරීමේ ගිණුම. ඊළඟට මම කියමින් ඉන්නේ අර සමීකරණය කරපු වරදක් ගැන. සමීකරණයේදී සමහර සෑම වේදමක්ම මුදලින් අඩු වෙනවා කියලා මම මේක මේ වැරදි කරන්නේ මගේ වීඩියෝ එක හරියට බලපු නැති අය. විශේෂයෙන් කියනවා අද ඉන්නවා මම ඊයේ හවස අලුතෙන් කීප දෙනෙකුට අපේ Zoom class එකේ link එක දුන්නා. මම එයාලට පැරණි වීඩියෝ ටිකක් දීලා ඇත්තේ. නමුත් එයාලට මම හිතනවා වෙලාවක් තියෙන එකක් නැහැ. මගේ පරණ වීඩියෝ ටිකක් බලන්න. ඊයේ ඉදිවරන්න හේතුවක් වෙන්නේ නැහැ. මේක අනුබුදු පන්තිකුද නේද? හැබැයි යාලා අද ඇවිල්ලා තියෙ අලුතෙන්ම පළවෙනි දවසේ විදිහට අද මේ මාත් එක්ක දැන් සම්බන්ධ වෙන වැඩි යාලට කියන්න ඕන අපි පාඩමේ ගණන් 6ක් 7ක් හදලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම කොමර්ස් නොකරපු කීප දෙනෙකුත් අද සජීවීව සම්බන්ධ වෙනවා. එයාලට මේ මම අද උගන්වන කොටස ඒ තරම්ම පැහැදිලි වෙන එකක් නෑ. පැහැදිලි නොවුනොත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට හදිසියවත් මීට පෙර කොමර්ස් නොකර accounting නොකර ඇවිල්ලා ප්‍රශ්නාංක 8 හදද්දී ඒක තේරුනොත් තමයි ගැටලුව වෙන්නේ. එනිසා අද පාඩම ටිකක් ඔයාට අපැහැදිලි වෙයි. ඒකට බය වෙන්න එපා. ඔයාට කරන්න තියෙන්නේ මගෙන් ලැබුණු පළවෙනි දවසේ ඉඳලා ගිය සෙනසුරාදා දක්වා පාඩම් ටිකට අදාළ YouTube එකේ තියෙන වීඩියෝ ටික බලන්න. ඒ බලන ගමන් ගණන් හදන්න. ඒ ගණන් හදලා අද දවසේ රෙකෝඩින් එක බලද්දී ඔයාලට ගැටලුවක් නැතුව ඉගෙන ගන්න පුළුවන්. හරි. මම කියමින් ඉන්නේ අර ෂෙයා සමීකරණය වාර්තා කළ ආකාරයනේ. සමහරු මුදල් අපේ සමීකරණයේ තිබුණා මුදල් ණයගැති මෝටර් රථ සමානයි ප්‍රාග්ධනයේ වගකීම. මේ සමීකරණේ මොකක්ද ප්‍රචාරණ වියදම ජනවාරි 21 ප්‍රචාරණ වියදම මුදල් වලින් අඩු වෙනවා ගෙවුම් නිසා වියදමක් නම් ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා.
ඒ විදිහටම ජනවාරි 31ක් පෙන්නනවා. ලී බඩු මෝටර් රථ ෂෙයා දැන් ප්‍රශ්න අංක 7 ජනවාරි 31 තිබෙනවා මෝටර් රථ ෂෙයා ඒක මුදලින් අඩු කරලා. ඒක වැරදි. මෝටර් රථයක් ෂෙයා වෙනවා කියලා අදහස් කරන්නේ වත්කම පාවිච්චි කරන විට වත්කමයේ අඩුවීම. ඒක සමීකරණයේ තියෙනවා මේ මෝටර් රථ වත්කමෙන් අඩු කරලා වේදමක් වශයෙන් ප්‍රාග්ධනයෙන් අඩු කරලා. නමුත් මේක ලෙජරේ වාර්තා කරද්දී ගිණුම් රූල් කරද්දී මොකද කරන්න ඕනේ? ෂෙයා ගිණුම හර කරනවා සමුච්චිත ෂෙයා ගිණුම බැර කරනවා. එහෙම නැත්නම් මෝටර් රථ ගිණුම බැර කරන්නේ නැහැ. හරි. උත්තරය ඔබට ඒක ඒ කොටස් කීපේ පමණයි අඩුපාඩු තිබුණේ. අනිත් අය ඉතින් ගිණුම් තුලනය කරද්දී තුලනය කිරීමේ අර වෙනස වැරදිලා අරගෙන තිබුණා. ඒ හැර මට ඔබගේ උත්තර ගොඩාක් මත්තම සාර්ථකයි. සමහරව කියලා තේරුම් තිබුණා සර් මම එකවුන්ටින් මේක පෙර ඉගෙනගෙන නෑ අඩුපාඩු ඇත්ත සර් පොඩ්ඩක් බලන්න කියලා හයිලයිට් කරනවා කිව්වා. නමුත් එයාලගේ උත්තර වල ලොකු ගැටලු තිබුණේ නෑ. මේ වගේ මම දැන් මේ හයිලයිට් කරලා කිව්ව දේවල් ආයෙ හදා ගන්න පුළුවන් දේවල්. ධම්ම සංකීර්ණ මට්ටමේ දේවල් නෙමෙයි. අඩුපාඩුවක් වෙනවා නම් වෙන්නේ වගේ කියන්නේ මගේ හැරීමකින් පාඩම හොඳටම ඔයාලට පැහැදිලි කියලා මට විශ්වාසයි. මම මේ හෝම්වර්ක් එක දෙන හේතුවත් ඒක. එකක් ඔයාලගේ පොත්වල කරන වැරදි. ඔයාලා අත්අකුරු ලියන ක්‍රමයේ ගිණුම රූල් කරන ක්‍රමයේ මට පොඩ්ඩක් බලා ගන්න අවශ්‍ය නිසා තමයි මගේ ෆෝන් බුක් එක දැන් මෙමරි ෆුල් වෙන්න කිට්ටුවේ. 200 ගණනක විතර ළමයිගේ හෝම්වර්ක් 100 ගණනක් විතර මම දැන් අය හෝම්වර්ක් ආවා. අනිත් කාරණේ තමයි කරදරයක් වුණත් මම හැමදේටම රිප්ලයි කරා. ඒක මට කරදරයක් වුණේ නෑ මම කිව්වේ මට එවන්න කියලා. දෙවෙනි කාරණේ තමයි ඔයාලගේ අර මේ මොහොතේ ඔයාලට මට්ටම බලා ගන්න එක. දැන් සමහරුන්ගේ වැරදි අඩුපාඩු වල රිප්ලයි කරන ගමන් මම අහලා ඔයා මීට පෙර කොමර්ස් කරපු කෙනෙක් නෙවෙයි නේද කියලා. අනිත් පැත්තෙන් එනවා ඔව් සර් මම කලින් කරලා නෑ කියලා. හැබැයි එයා ඉන්න තනගෙනම සතුට වෙන්න පුළුවන්. මේ වගේ අඩුපාඩුවක් දෙකක් දැක්කට ඒක එයා ඒ තරම් ගණන් අවශ්‍ය දෙයක් නෙවෙයි. අපි ගණන් තාම 5යි 6යි ගණන් 5යි හැදුවේ. ගණන් 5ක් හදලා එකක් දෙකක් අනතුරු වරදිද්දි අනිත් ඒවා හරියනවා කියන්නේ ඔයා හොඳ තැනක ඉන්නවා. ඒක සතුට වෙන්න. හෝම්වර්ක් නොකරපු අයට බොහොම ස්තුතියි. එච්චරයි කියලා දෙන්නේ. ප්‍රශ්න අංක 8. දැන් අපි යමු ප්‍රශ්න අංක 8ට. ටියුට් එක ලැබුණ නැති අය මට අමතක වුණා. හැමෝටම මම හිතන්නේ ටියුට් එකේ ලින්ක් එකක් යවන්නේ ඊයේ පන්ති අයට. ඊයේ ලින්ක් මේ මාත් එක්ක කතා කළ අයට. එයාලා දැන් මම උගන්වන දේ බලාගෙන ඉන්න. මේ පාඩමේ පසු ඔයාලගේ WhatsApp group එකට ටියුට් එකේ PDF එකට දාලා ලින්ක් එක එවන්නම්. මේ වීඩියෝ එක බලාගෙන ඉන්නවා වගේම ඔයා හවසට මගේ වීඩියෝ එක ලැබුණාට පස්සෙව අනිවාර්යයෙන්ම නැවත වතාවක් වීඩියෝ එක බලලා ගමන් ගණන් හදන්න. ඉතින් ටියුට් එකක් එනවා. තව කාරණයක් කියන්න ඕන. කාරණයක් කිව්වට ඒක චෝදනාවක්. දැන් ගිය සෙනසුරාදා මම අවවාද කළා අපේ WhatsApp group වල ඉන්න ළමයිට හායි හුයි ගන්න එපා. ඒකට වෙන තැන් තියෙනවා යා ළමයි ඒක හොයා ගන්න ඕන නම් විශේෂ පිරිනමයෙන් කම්ප්ලේන් එන්නේ නැහැ. අනේ සර් මට යා ළමයි කෝල් කරනවා. අනේ මොකද්ද සර් කරන්නේ සර් නිසා තමයි වත් group එකට මගේ නම්බර් එක දුන්නේ. එහෙම පිරිනමයි අපි අයියලා කියන්නේ නැහැ නේද? සතුටින් එහෙම වුණොත් හුඟක් දේවල් ඔයාලා බලලා තමයි රිප්ලයි කරනවා අපේ ආර්ටි. කාන්තා පාර්ශ්වයෙන් ඉතින් සමහරව නම් චෝදනා කරන්නේ නැහැ. කැමැත්තෙන් ඒක බාර ගන්න වැඩි. හුඟක් අය වගේ චෝදනා ආවා. මෙහෙම මැසේජස් එනවා කියලා. මම කිව්වේ බුද්ධාංශයක් තියෙනවා කියලා. අපේත් ඉතින් වෙන වෙන නම්බර්ස් තියෙනවානේ. ඒවත් ඔයාලගේ ඔය WhatsApp group එකේ හැදී ඉන්නවා. ඒක නම්බර එකක් තමයි මගේ wife ගේ නම්බර එක. වැඩේ කියන්නේ මේකට කොල්ල දෙන්නෙක් දැන් පටන් අරගෙන හායි කියන්නේ. wife ගේ නම්බර එකට දැන් එනවා හායි හුයි ගාල් messages numbers දෙකකින්. එක්කෙනෙක් ඕනට වඩා එක්කෙනෙක් හායි ගාල් අතර කරා අනිත් එක්කෙනා ඕනට වඩා ඒක වර්ධනය කරමින් පවත්වා දැන් මේ පැත්තෙන් රිප්ලයි කරන්නේ මම අහනවාට කොහෙන්ද මේ නම්බර එක කියලා. එයා එක එක දේවල් කියනවා ඊළඟට එයාගේ එක එක ඡායාරූප මස් පිටුවල ප්‍රමාණය ඒ වගේ දේවල් එවන ගත්තා. ඊළඟට මම එයාට ඩිරෙක්ට් කතා කරන්න පුළුවන් උපරිම පාරිභාෂික වතා කියන්නේ සබ්බේ වචන පාවිච්චි කරලා අසබ්බේ සබ්බේ වචන පාවිච්චි කරලා තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ මම දැක්කේ ආ group එකේ උතයින් ආ යනවා. ඒ වගේ කාලකන්නින්ට මේ පන්ති ඉන්නේ ඉඳ දෙන්නේ නැහැ මම. දැන් ඒ කියන්නේ මගේ වයිෆ්ට නම් මැසේජ් කරපු එක නෑ මට තියෙන ප්‍රශ්නේ. මමනේ නම්බර එක ඇඩ් කරේ. ඒ නිසා එහෙම වුණාට පස්සේ මම බලා ගන්න ඕනේ ඒ වගේ අර අසහනකාරයෝ තවදුරටත් ඉන්නවද කියලා. ඉන්නවා. හැබැයි අසහනකාරයන්ට කියන්නේ ඔයා ඔය කරන දේ අර කොට්ටෝරුවා කොට ගිහිල්ලා කෙසෙල් ගහන කොට වගේ අපේ හරි බෙසන්සර්ගේ නම්බර්ස් කීපයක් තියෙනවා. ඒවට ආපු දවසේ තමයි ඔයාලට ප්‍රශ්නේ එන්නේ. දුන්න සල්ලි ගැන අපි හිතන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම ඒ නම්බර එක බ්ලොක් කරලා දානවා. ඊටත් වඩා ඉහළ අපිට තීරණ ගන්නත් සමහර අවස්ථාවල සිදු වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ඔය විද්‍යුත් ක්‍රමයට ඔයාලා යවන මැසේජස් වල මොනවා හරි තියෙනවා නම් හිංසාකාරී කියන්නේ ලිංගික හිංසනය කියන කාරණයක් ඇත්තේ. දකින්නදී දවසක් නිවුස් වල පෙන්නනවා ත්‍රිරෝද රත රියදුරෙක් කාර්යකට යන කාන්තාවකට ව්‍යංගයෙන් කරපු හස්ත මුද්‍රාවකින් කරපු දෙයක් හරහා එයා කාන්තා හිංසනයට පත් වුණා කියලා උසාවියේ ඉදිරියේ වරදකාරය වෙනවා. අතරංගුණ පැත්තලා උසාවියේ ඉදිරියේ වරදකාරය වෙනවා. ඒ එහෙමනම් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඔයා තවත් කෙන පාර්ශවයකට යවන ඇතම් පණිවුඩ වචනයෙන් හෝ රූප මාධ්‍යයෙන් යවන පණිවුඩ හරහා ඔයා වැඩිකාරයක් කරන්න පුළුවන් පවා ප්‍රබල නීති පසුබිමක් අපේ රටේ තියෙනවා. එතෙන්ට අපිව පත් කරවා ගන්න එපා. තවත් ආදරේ කියන්නේ තාම අපි ඒ වගේ ඇක්ෂන් ගන්න හිතලා නැහැ. ඉදිරියට අනවශ්‍ය කියලා මොලේ අක්ෂරකයි තියෙනවා. කොරෝනාත් එක්ක ගෙදර හිරවුනාම පොඩ්ඩක් ඔය අසහනය තවත් වැඩි වෙනවා. මම දාන අවුරුදු 18 19 නේද? ඔය මේ බුදන්න පොඩ්ඩක් ඉස්සරහට එද්දී එක දේවල් අගෙන් ශරීරයේ වෙනස් වෙද්දී හෝමෝන වෙනස් වෙද්දී ඔය අසහනය එනවා. හැබැයි අසහනය මෙතන පිට කරගන්න තනක් කරගන්න එපා. කාරණිකෝ කියන්නේ. වැඩිහිටියෙක් විතර කියන්නේ. අමිත් ඔය වයස පහු කරලා ආවේ. ලස්සන ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් දැක්කම කුල්මත් තුනා කියන එක ඔයාගේ වරදක් නෙවෙයි. ඒක වයසේ වරදක්. හැබැයි ඒකට මේ ගෲප් එක පාවිච්චි කරනවා. අන්න ඒක ලොකු වරදක් කරගන්නවා ඔයාගේ ජීවිතයට කරලා. හරි. මොකද ඒවට මම ගොඩක් අකමැති කෙනෙක්. එහෙම කියලා වලට ප්‍රේම සම්බන්ධ ඇති කරගන්න එපා කියලා නෑ මම. ඒ වගේ දේවල් කරන්න, ඒ වගේ මගුල් නටන්න මේ ගෲප් එක පාවිච්චි කරන්න එපා කියලා මම කියනවා. හරි. ප්‍රශ්නාංක 8ට ගියොත් ප්‍රශ්නාංක 8 අපිට කියනවා අනුරාධ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කළා. අටවෙනි ගාන අපි හදුවද? සෝරි අටවෙනි ගාන අපි හදලානේ. එහෙනම් අපි ප්‍රශ්නාංක 9 හැදුවේ නෑනේ. ප්‍රශ්නාංක 8 හැදුවා. සෝරි. හරි ඔයාලගේ ඇඩ්වයිස් ඕන නෑ. ගෑනු ළමයිට කියන්න ඕන දේවල් ඒ ඔක්කොම මම කියනවා. ගෑනු ළමයිට උත්තර වඩා ඉතින් අපි දන්නවා එයාලත් කරනවට දන්නවා. නමුත් කම්ප්ලේන් එකක් ආවම අපි ඒකට ඇක්ෂන් ගන්නවා කියලා විතරයි කිව්වේ. 8 වෙනි ගාන හදලා නේද? සෝරි. එහෙනම් 9 තමයි මේ සතියේ හෝම්වර්ක් එක. ප්‍රශ්නාංක 9 ටියුට් එකේ මාර්ක් කරගන්න. ඒක අපි පද්‍ය සාකච්ඡා කරන්නේ නැහැ. ඒක වාක් කරලා මට උත්තරේ WhatsApp කරන්න. හැබැයි ඒකේ සමීකරණය වෙනස් වෙනවා. ප්‍රශ්නාංක 9 සමීකරණය වක්කම් වේදන් සමානයි ප්‍රාර්ථන වගකීම් ආදායම් සමීකරණය දක්වන්න කියනවා. පද පහේ සමීකරණය වාර්තා කරන්න ඕන. පද පහේ සමීකරණය වාර්තා කරන්න කොහොමද කියලා ප්‍රශ්නාංක 11 හදද්දිත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒක 11 හැදුවේ කොහොමද? ඒ ආකාරයට ප්‍රශ්නාංක 9 සමීකරණ දක්වීම කරන්න පුළුවන්. දැන් අපි එහෙනම් යමු ප්‍රශ්නාංක 10ට. ප්‍රශ්නාංක 10 අපිට කියනවා මනුෂ්‍යාංග ව්‍යාපාරයේ පළමු මාස සිදු වූ ගනුදෙනු විස්තරයක් දෙනවා. ඒක මූලික ගිණුම් සමීකරණය දක්වන්න කියලා. හරි අපි පටන් ගමු ප්‍රශ්නාංක 10. මූලික සමීකරණ ලියා ගන්න. ඒකට මෙසේජ් දාලා හොඳ කොල්ලොත් ඉන්නවා මේ පේන්නද මේ මම හොඳ කොල්ලෙක්. වත් හොඳ කොල්ලෙක් ඒක හරි. අසහනකාර කීප දෙනා ඉන්නේ. ඒක ගණන් ගන්න එපා. හැමෝටම බෑනේ නෑ මම. වත්කම් සමානයි නාගතල එකතු කිරීම වගකීම්. රුපියල් 1000 වලින් පෙන්වන්න. රුපියල් 1000 වලින් පෙන්වන්න. හරි අපි පළවෙනි ගණනුව බලමු. මදුෂාන් කියන පුද්ගලයා දැන් මම ව්‍යාපාරයේක සංකල්පය යාදී දේවල් මතක් කරලා දෙන්නේ ප්‍රශ්නාංක 10ට ආවම ඒ අලුතෙන් ආපු අයට දැන් මම මේ කියලා දෙන තාක්ෂණික වචන අපහැදිලි වෙන්න පුළුවන්. එයාලා මුලින් ඉඳලා වීඩියෝ ටික බලන්න. ඒ බලලා තමයි අද වීඩියෝ එක බලන්න ඕනේ. එතෙන්දී ඔයාලා කියන්නේ පිළිවෙලට වීඩියෝ ටික බලාගෙන ඉඳි ප්‍රශ්නාංක 10 ඔයාලට දැන් පැහැදිලි නොවුනට තනියම හදද්දී ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම හදලා ගැටලුවක් ආවොත් මට කෝල් එකක් දෙන්න. රුපියල් ලක්ෂ 8ක් යදා ව්‍යාපාරය ආරම්භ කරාම ව්‍යාපාරයට එනවා ව්‍යාපාරය අයිතිකරුගේ මුදල්. අපි දන්නවා ව්‍යාපාරයට ලැබෙන මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කම. එයාම වත්කම නිකුත් කරගන්න ලක්ෂ 8ක්. ඔන්න මුදල් වත්කම වැඩිනවා ලක්ෂ 8කින්.
ඒ මුදල දුන්නේ ව්‍යාපාරයේ අයිතිකරු විසින්. එහෙනම් දැන් ව්‍යාපාරයට අයිතිකරුත් එක්ක බැඳීමක් ඇති වෙලා තියෙනවා. ව්‍යාපාරය සිදු වෙනවා මේ මොහොතේ ගත්ත මුදල අනාගතයේ අයිතිකරුට ගෙවන්න. ඒ ගෙවන්න තියෙන ශේෂ අපි කියනවා මොකද්ද? ප්‍රාග්ධනය කියලා. ඒ අනුව දෙවනි බලපෑම ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂ 8කින්. දින 1.2 විකුණුම් ආදායම රුපියල් ලක්ෂ 5. විකුණුම් ආදායම. මෙතන විකුණුම් තීරය ගැන කියන්නේ. දැන් මැසේජ් දාන්න පස්සේ මේක තොගේ අඩු වෙනවා කියලා පෙන්වන්නේ නැද්ද කියලා. මේ විකුණුම් ආදායම තියෙන්නේ. තොගේ කලවි කරලා ගල්ුණු කරුවෙක්ගෙන් රුපියල් ගන්න ආදායම පමණයි මෙතන කියන්නේ. තොගේ වටිනාකමක් ගැන කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ මුදලින් ලැබුණු ආදායම පමණයි අපි සඳහන් කරන සමීකරණේ. විකුණුම් ආදායම හරහා දැන් කෙනෙක් අහනවා සර් මේක ණයට විකුණුම් කියලා හිතන්න බැරිද කියලා. බෑ. ණයට විකුණුම් හෝ ණයට ගැනුම් කියලා ඔයාට අදහස් කරන්න නම් ඊට දාලා හින්ට් එකක් තියෙන්න ඕන. බලන්න මේ ගණන් නැහැ. මේ ගණන් 1.5 බලන්න. 1.5 කියනවා 45000ක් වටිනා උපකරණ සමගි සමාගමෙන් ලබා ගන්නවා කියනවා. 45000ක උපකරණ සමගි සමාගමෙන් ගන්නවා. අන්නතර ආයතනයක නමක් කියලා උපකරණ ගන්නවා කියනවා. ඒක නයි. හරි? ආයතනයක හෝ පුද්ගලයෙකුගේ නමක් සඳහන් කරන බාහිර ලබා ගැනීමක් පිළිගීමක් කිව්වොත් ණයට බව මම කිව්වා. ඒක විනුම් කරන්න තියෙන රීතියක්. 1.2 එහෙම දෙයක් නැහැ. විකුණුම් ආදායම. ණයට කියලාත් නැහැ. ආයතනයක නමක් කියලාත් නැහැ. පුද්ගලයෙකුගේ නමක් කියලාත් නැහැ. එහෙනම් ඒක මුදලට සිදු බව උපකල්පනය කළ යුතුයි. ඒ අනුව මුදල් වත්කම මුදල් උපයා ගන්නවා යම් මුදල් වත්කම වැඩි වෙනවා ලක්ෂ 5කින්. ඊළඟට ආදායම කොහෙද ලියන්නේ? ආදායම වැඩිවීම අයිතිකරුගේ හිමිකම ඉහළ යාමේ හේතුවක්. ඇයි? ව්‍යාපාරයක් පුද්ගලයෙක් ආරම්භ කරන්නේ ආදායම උපයන්න. එහෙනම් ව්‍යාපාරයේ උපයන ආදායමේ නියම ප්‍රයෝජන ගන්න ඕනේ කවුද? ව්‍යාපාරයේ අයිතිකරු. ඒ අනුව ලබන ආදායම මුදලින් ලැබුණු ආදායම අයිතිකරුගේ හිමිකම කිව්වේ ප්‍රාග්ධනය ඉහළ යාමට හේතුවක්. ඒ අනුව ප්‍රාග්ධනයට එකතු කරන්න ආදායම ලක්ෂ 5ක්. 1.4 ඔන්න අලුත් සිද්ධියක් අපට හමු වෙනවා. රුපියල් 25000ක ගොඩනැගිලි කුලී හිමිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවීම. දැන් මම ඔයාලට කියලා දීලා තියෙනවා දිත්ත රූප සංකල්පය. අර තප්පරයක් දෙන්න. ඔන්ලයින් පන්ති උදව් කරන්න කෙනෙක් නෑ මම තමයි එකක් කරන්න ඕනේ. හරි. මම කියමින් හිටියේ රුපියල් 25000ක ගොඩනැගිලි කුලී හිමිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවුවම බලපෑම් දෙක දැන් අපි ඉගෙන ගන්නනේ දිත්ත රූප සංකල්පය. දිත්ත රූප සංකල්පය අනුව ව්‍යාපාරයට සිදුවන ඕනෑම ගනුදෙනුවක හෝ සිද්ධියක බලපෑම් දෙකක් අපට පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ එක ගිණුමක් වැඩි වෙන විට තවත් ගිණුමක වැඩිවීමක් නැත්නම් තවත් ගිණුමක අඩුවීමක්. ඒ වශයෙන් බලපෑම් අඩුම තරමේ දෙකක් පෙන්වන්න වෙනවා. දැන් මෙතන ගොඩනැගිලි කුලිය ගෙවනවා. කායි ගොඩනැගිලි කුලියද? ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය. එතකොට මේක දැන් දිත්ත බලපෑම අපි කතා කළොත් දිත්ත බලපෑමෙන් මෙහෙම වෙනවා. පළවෙනි බලපෑම තමයි ගන්නනේ ගොඩනැගිලි කුලිය කියන වියදම වැඩි වෙනවා. ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක පදිංචි වෙලා ඉන්නවා. ව්‍යාපාර ගොඩනැගිල්ලක පදිංචි වෙයිද්දී ඒ ගොඩනැගිල්ලේ හිමිකරුට ගෙවන්න තියෙන රෙන්ට් එක අපි වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. ගොඩනැගිලි කුලිය වියදම යනවා වැඩි වෙනවා. දෙවනි බලපෑම මේ මුදල ගෙවන්නේ අයිතිකරු විසින්. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් වලට බලපෑමක් වෙන්නේ නැහැ. අයිතිකරුගේ මුදල් අඩු වෙනවා. අයිතිකරුගේ මුදල් අඩුවීම ව්‍යාපාරයේ මුදලින් අඩුවීමක් වශයෙන් පෙන්වන්න බෑ. එහෙනම් මොකද දෙවෙනි බලපෑම? අයිතිකරුට ව්‍යාපාරයේ විසින් ණය වෙනවා. මොකද මම කිව්වේ? ව්‍යාපාරයේ විසින් මුදලින් ගෙවන්න ඕන රුපියල් 25000 හිමිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවුවා කියන්නේ දැන් ව්‍යාපාරය ණය වෙනවා අයිතිකරුට 25000ක් ගෙවන්න. ඒ අනුව දෙවෙනි බලපෑම තමයි හිමිකම වැඩි වීම. ඔන්න බලපෑම දෙක. දැන් අපි බලමු මේක කොහොමද සමීකරණේ වාර්තා කරන්න කියලා. දැන් මේ හිමිකම වැඩිවීම තවත් පැහැදිලි කරලා මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. දැන් අපි දන්නවනේ ව්‍යාපාරයක සංකල්පය. ව්‍යාපාරයක සංකල්පය අනුව ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ පාර්ශ්වයන් දෙකක්. දැන් ව්‍යාපාරය ගොඩනැගිල්ලක් රෙන්ට් එකට අරගෙන ඒකේ ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙන යද්දී ව්‍යාපාරයේ අයිතිකරු කියන්නේ බාහිර පාර්ශ්වයක් වශයෙන් අපි හඳුනාගත්තට මේ බිල්ඩින් එකේ රෙන්ට් එක ගෙවන්නේ මෙයාගේ පෞද්ගලික මුදලින්. කවුද ගෙවන්න ඕන හරියම? මෙයා. ව්‍යාපාරය විසින් ගෙවිය යුතු මුදලක්
බාහිර පාර්ශවයක් වන අයිතිකරු ගෙවුවම දැන් ව්‍යාපාරයට සිදු වෙනවා අයිතිකරු වෙනුවෙන් ඒ මුදල ගෙවන්න. ඔයා ගෙදරක රෙන්ට් එකට ඉන්නවා. ඔයා ගෙදරක රෙන්ට් එකේ ඉන්න ගමන් ඔයාගේ ඒ රුපියල් 25000ක ගොඩනැගිලි කුලිය ඔයාගේ යාළුවෙක් විසින් ගෙවන්නේ. දැන් ඔයා අයිතිකාරය ගොඩනැගිලි අයිතිකාරට මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඇයි? ඔයාගේ නමින් ගෙවන්න ඕන මුදල ඔයාගේ යාළුවා විසින් ගොඩනැගිලි අයිතිකාරට දුන්නා. හැබැයි දැන් ඔයාට බැඳීමක් වෙනවා තමයි එකද? ඔයාගේ යාළුවා එක්ක. ඔයාට සිදු වෙනවා ඔයා වෙනුවෙන් වැය කළ මුදල යාළුවාට ලබා දෙන්න. ඒ වගේ දෙයක් තමයි එතන සිදු වෙන්නේ. ඒ අනුව ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට මේ රුපියල් 25000 ආයෙ දෙන්න ඕන. ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට දෙන්න ඕන මුදල අපි කියනවා මොකද්ද? හිමිකම. එහෙම නැත්නම් මොකද්ද? ප්‍රාග්ධනය කියන්නේ. දැන් මේක කොහොමද සමීකරණය පෙන්වන්නේ? මෙන්න මේක සමීකරණය පෙන්වන්නේ. දින 1.4 ගොඩනැගිලි කුලිය වියදමක් කිව්වා. පළවෙනි බලපෑම මොකක්ද? වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙන විට ඒ වියදම ප්‍රාග්ධනයේ අඩු වෙනවා. නේද? ආදායම් ප්‍රාග්ධනයට එකතු කළා වියදම් ප්‍රාග්ධනයේ අඩු වෙනවා. දෙවෙනි බලපෑම හිමිකම. නැත්නම් ප්‍රාග්ධනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක ණයකරුට ගෙවන්න තියෙන ණය ශේෂය වැඩි වෙනවා. ඒක වෙන්නේ මෙහෙම පෙන්වන්න. අපි මේවට කියන තරමනේ අතිරේක ප්‍රාග්ධනය කියලා. ඒක අයිතිකරු විසින් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කිරීම. ව්‍යාපාරය ආරම්භ කළායින් පසුව විටින් විට අපි ඒව දේවල් කියනවා අතිරේක ප්‍රාග්ධනය වශයෙන් හඳුන්වනවා කියලා. හරි ලියාගමු. මොකද හරි අපි යමු ඊළඟ ගණිතය බලන්න. ජනවාරි 5 රුපියල් 45000ක් වටිනා උපකරණ සමග සමාගමෙන් ගන්නවා. ඒක නම් අපි දැන් ගන්න දෙයක්. උපකරණ ගන්න ව්‍යාපාරයේ පාවිච්චියට. එහෙනම් 45000කින් උපකරණ වත්කම වැඩි වෙනවා. දෙවනි බලපෑම මේක ගන්න සමග සමාගමෙන්. මම කලින් පැහැදිලි කළා මේක ආයතනයක නමක් සටහන් කරලා ගන්නලුවක්. එහෙනම් මේක ණයට සිදුනා කියලා උපකල්පනය කරන්න ඕන. එහෙනම් මේ උපකරණ වටිනාකම නැවත මුදලින් ගෙවන්න අපි බැඳී ඉන්නවා. සමග සමාගම මුදලින් ගෙවන්න බැඳී ඉන්නවා. ඒ බැඳීමට අපි කියනවා වගකීමක් කියලා. කියනවා වගකීම වලට එකතු කරනවා 45000. 1.8 සේවකයන්ට වැටුප් ගෙවනවා රුපියල් 20000ක්. මුදලින් ගෙවන්නේ බලපෑම් දෙකක් තියෙනවා. එකක් සේවක වැටුප් වියදම වැඩි වෙනවා. සේවක වැටුප් වියදම වැඩි වෙද්දී ඒක ප්‍රාග්ධනීය අඩුවීමක් වශයෙන් වාර්තා කර ගන්නවා. ඒ වැටුප ගෙවන්නේ මුදලින් මුදලින් ගෙවද්දී ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වෙනවා. වෙන වත්කම අඩු වීමක් වශයෙන් පෙන්වනවා. 1.10 ණයට විකුණුම් ආදායම ලක්ෂ 2ක්. ණයට විකුණුම්. දැන් 1.2 බලන්න. 1.2 විකුණුම් ආදායම. එතනදී මොකද වුනේ? මුදල් වත්කම වැඩි වුණා. ඒක වත්කම් වලට එකතු කරා. ආදායම වැඩි වුණා. ආදායම අපි ප්‍රාග්ධනයට එකතු කළා. 8 වෙනිදා 8 වෙනිදා නෙවෙයි 10 වෙනිදා ඒ වගේම ගණිතනවා. උත්තරේ පෙන්වන්න වෙන්නේ ඒ ආකාරයටමයි. හැබැයි වැඩි වෙන වත්කම වෙනස් එකක්. ණයට විකුණුම්නේ. එතෙන්දි වැඩි වෙන්නේ ණය ගැති වත්කම. ඒ අනුව ණයට විකුණුම් කරහා ණය ගැති වත්කම ලක්ෂ 2කින් වැඩි වෙනවා. ආදායම වැඩි වීම ආදායම ප්‍රාග්ධනයට එකතු කරලා තියාගන්න. වියදම් වැඩි වීම අඩු කරලා දාන්නයි කියලා අහනවා. උදා මේ අපි සමීකරණය බලන්න. අපි මේ ඉන්නේ මූලික සමීකරණේ. මම ඔයාලට උත්තරේ එනවා ප්‍රශ්නාංක 11 මම ඔයත් එක්ක හදද්දී. ප්‍රශ්නාංක 11 අපි පද පහේ සමීකරණය පාවිච්චි කරනවා. එතෙන්දී වියදම් වැඩි වීම වියදම් තීරුවේ පෙන්නනවා. වියදම් තීරුවේ පෙන්නන්නේ වැඩි වීමක් වශයෙන් කියනවා. වියදම් ප්‍රාග්ධනයට ගලපද්දී අඩු වීමක් වශයෙන් කියන්නේ. මම ඒ කියන එකට පැහැදිලි කිරීමක් මම හිතන්නේ ගිය සතියේත් කළා. ගිය සෙනසුරාදාත් කළා. අර වීඩියෝ ආයි බලන්න. මම තමයි දෙකක් කෙනෙක් වෙන්නේ නැති. අපි අයිතිකරුන්ට ආදායම් අයිති වෙනවනේ. ව්‍යාපාරයේ විසින් ව්‍යාපාරයේ ඒකකයේ විසින් ජනනය කරන ආදායම් අයිතිකරුගේ භුක්තියට අපි එකතු කරගන්න. ඒ කියන්නේ ආදායම් අයිතිකරු තමයි භුක්ති විඳින්නේ. ඒ අනුව ආදායම් ලබන විට ප්‍රාග්ධනයට එකතු කළා.
හැබැයි මේ ව්‍යාපාරයේ ආදායම් බිහි කරන විට මොකද වෙන්නේ? තවත් දෙයක්. වියදම් නැති වෙනවා. ඔයාගේ ව්‍යාපාරය ආදායම් ගේන්න මහන්සි වෙනවා කියන්නේ සේවකයන්ට පඩි ගෙවන්න ඕන, ප්‍රචාරණය වෙනුවෙන් වියදම් කරන්න ඕන, ගොඩනැගිලි කුලිය ගෙවන්න ඕන. ඒ වගේ ආදායම් බිහිවීම හරහා වියදම් නැති වෙනවා. ඉතින් ආදායම් මුක්ති විඳින්නේ අයිතිකරු නම් ඒ ආදායම් වෙනුවෙන් බිහි වූ වියදම් දරා ගන්නත් ඕනේ කවුද? අයිතිකරු විසින්මනේ. ඒ අනුව ආදායම ප්‍රාග්ධනයට එකතු කළා වගේම ඒ වෙනුවෙන් ගිය වියදම් මොකද කරේ? ප්‍රාග්ධනයේ අඩු කළා. තව දෙයක්. එක ළමයෙක් විතරක් මට හෝම්වර්ක් වල උත්තර වපු එක ළමයෙක් විතරක් මෙන්න මේ වගේ අඩු වෙන තැන්වල මෙහෙම කරලා පෙන්නනවා. දැන් හෝම්වර්ක් නොකරපු අයත් ඇතිනේ කීප දෙනෙක් හරි. එයාලට දැනගන්නත් එක කියන්නේ මගේ කිව්ව ළමයට පැහැදිලි කරලා උත්තරේ පැහැදිලි කිරීම යවුවා. අපි ඍණ සංඛ්‍යා වරහන් ඇතුලේ ලියන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? ලිව්වොත් වැරදිද? ලිව්වොත් වැරදි නැහැ. මගේ පන්තියේ ලිව්වොත් වැරදි නැහැ. අපි විභාග ප්‍රශ්න පත්‍ර අරන් බලන්න. පාස් පේපර් පොතේ ඔයා බලන්න පහුගිය හැම අවුරුද්දකම සමීකරණ ගන්නට අදාළව පිළිතුර ඉල්ලා සිටි ආකාරය. ඉහත ගනුදෙනු පහළ දී ඇති ආකාරයේ සමීකරණයක දක්වන්න. ගණනක බලපෑම වැඩි වේ නම් කියනවා වැඩි වීමේ ලකුණද අඩු වේ නම් අඩු කිරීමේ ලකුණද යොදා දක්වන්න කියලා. අන්න විභාගයේදී අපේ පේපර් එකේ අනපෙර සිටිනවා වැඩි වෙන සංඛ්‍යා ප්‍රශ්නාර්ථකයෙන් යොදවන්න අගේ අඩු වෙන අගයන් පෙන්වන්නේ මේ ආකාරයෙන් කියලා. දැන් මේ ආකාරයෙන් ලියුවොත් 25000 ලියනවා මේ ආකාරයට. හරි. හරි කිව්වේ? මේකෙන් කියවෙන්නේ ඍණ 25000ක් කියන එක. හැබැයි පිළිතුර අපේක්ෂා කළ ආකාරයට නෙමෙයි. දැන් මම ඔයාලට ගණනාව කළමනාකරන ගිණුම් කරන පාඩමේදී මොකද්ද ප්‍රාග්ධන ආයෝජන තීරණ පාඩම ගන්නද්දී ප්‍රාග්ධන ආයෝජන තීරණ පාඩමේදී මුදල් ගලා යාම පෙන්වනවා. එතෙන්දී මුදල් ගලා යාම අපි වරහන් ඇතුළේ පෙන්වනවා. මුදල් ප්‍රවාහය ඒ කියන්නේ ලැබෙන මුදල් ධන සංඛ්‍යාව ලෙස ගෙවන මුදල් ඍණ සංඛ්‍යාව වරහන් ඇතුළේ ලියනවා තමයි එතෙන්දී. එයි ඒ ඊතර පිළිතුරේදී අපෙන් ඉල්ලන්නේ නැහැ ඍණ ලකුණ යොදා දක්වන්න කියන. ඒ නිසා සමීකරණ ගණනේදී ඉතින් වැඩි හොඳයි හැමතැනකම අඩු වෙන වටිනාකම් ඍණ ලකුණත් එක්ක යොදන එක. හැබැයි ඒක ඍණ ලකුණත් එදලා ආය වරහන් දාන්න එපා. එහෙම නැත්නම් මේ ආකාරයෙන් යන්න එපා. සමීකරණ ගණන අනිවාර්යයෙන්ම මේ ආකාරයෙන් යන්න පමණක් පුරුදු වෙන්න. කීප දෙනෙක් ඒක කරලා තිබුණ නිසා මම මේ කිව්වේ. හරි. මම කියමින් හිටියේ 1.10 ගැන. 1.4 ඔයාලා මම හිතන්නේ පැහැදිලි වෙනවා. මමත් ඒක පොඩි පසුබිමක් කරා මෙතනට පැහැදිලි කරන්න. මේ අඩු කරේ ගොඩනැගිලි කුලී කියන වියදම වැඩි වීම. ගොඩනැගිලි කුලී වියදම වැඩි වෙද්දී ප්‍රාග්ධනය අඩු වුණා. මේ එකතු කළේ අයිතිකරු දුන්න අතිරේක ප්‍රාග්ධනය. ඒ කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට මුදල් දුන්නේ. ඒ අනුව අයිතිකරු විසින් ගොඩනැගිල්ලේ කුලිය ගෙවුවම එක පැත්තකින් වියදම වැඩි වුණා අනිත් පැත්තෙන් ගෙවන්න තියෙන ශේෂය වැඩි වුණා. මේ දෙකම ප්‍රාග්ධනයට තමයි මූලික සමීකරණයේදී ගලපන්න සිදු වෙන්නේ. දැන් මේක පද පහේ සමීකරණයට ගියාම වෙනස් වෙනවා. මම ඒක ප්‍රශ්නාංක 11 හදද්දී ඔයාලට පැහැදිලි කරන්න. අපි යමු ප්‍රශ්නාංක 10 අංක 12 ජනවාරි 12 ගණන්. ජනවාරි 12 අපිට කියනවා ආපසු එවුම් රුපියල් 50000ක් තිබෙනවා. ආපසු එවුම් රුපියල් 50000ක්. දැන් බලන්න ජනවාරි 10 මොකද්ද වාර්තා කළේ? ණයට විකුණුම්. ණයට විකුණුම් වාර්තා කරද්දී මොකක්ද උනේ? ණයකදී වත්කම වැඩි වුණා. විකුණුම් ආදායම ප්‍රාග්ධනයට එකතු වුණා. ආපසු එවුම් කියන්නේ මොකද්ද? මේ විකුණුම් වල අඩුවීම. විකුණුම් ආදායම වැඩි වෙන විට කොහොමද වාර්තා කළේ? එහෙනම් ජනවාරි වල ආපසු එවුම් වාර්තා කරන්නේ මේකේ අඩුවීමක් ලෙස. එහෙනම් මේක දිත්ත බලපෑම මොකද්ද? ජනවාරි වල දිත්ත බලපෑම වෙන්නේ විකුණුම් ආදායම අඩු වෙනවා. ආපසු එවුම් කියන්නේ අපෙන් මිලදී ගත්ත භාණ්ඩ නැවත අපිට රිටර්න් කරනවා. හැබැයි එතන භාණ්ඩ වටිනාකම කියවෙන්නේ නැහැ. ඒ වගේ ගානක් අපි ඉදිරියේදී හදනවා. ජනවාරි 12 දැන් අපි වාර්තා කරන්න ඕනේ. පළවෙනි දිත්ත බලපෑම තමයි විකුණුම් ආදායම අඩු වෙනවා. විකුණුම් ආදායම වැඩි වෙන විට මොකද වෙන්නේ? විකුණුම් ආදායම වැඩි වෙන විට ඒක ප්‍රාග්ධනයට එකතු වුණා. දැන් දෙවෙනි අවස්ථාවේදී විකුණුම් ආදායම අඩු වෙනවා නම් ඒ අඩු වෙන ප්‍රමාණය ප්‍රාග්ධනයෙන් අඩු කරන්න. ඔන්න ඒක. දෙවෙනි බලපෑම
ජනවාරි 10 ණයට විකුණන විට ණයගැති වත්කම වැඩි වුණා. දැන් අපිට මුදල් ගෙවන්න බැරි ඉන්නවද ණයගැතිය 50000ක්? නෑ. එයා මිලදීගත් භාණ්ඩ ටික අපිට එවුවා නම් ගල්දරුව 50000කින් අවලංගු කළා නම් එයා ඒ 50000 අපිට මුදලින් ගෙවන්නේ නෑ. එහෙනම් දෙවෙනි බලපෑම ණයගැති ශේෂය අඩු වෙනවා. ඒක වත්කම් වල අඩුවීමක් වශයෙන් පෙන්වනවා. වත්කම් වල අඩුවීම. ඇයි? ණයගැතිය කියන්නේ වත්කම. අපි ඒක කලින් සාකච්ඡා කළා. 14 ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා රුපියල් ලක්ෂයක්. ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා රුපියල් ලක්ෂයක්. එතෙන්දී ව්‍යාපාරයේ මුදල් වත්කම එකතු වෙනවා. ණයගැති වත්කම අඩු වෙනවා. එක වත්කමක් වැඩි වුණා ඒ මුදල් වත්කම, එක වත්කමක් අඩු වුණා ඒ ණයගැති වත්කම. 20 බොල් ණය. බොල් ණය රුපියල් 20000. බොල් ණය කියලා අදහස් කරන්නේ ණයගැතියන්ගෙන් කපා හරින ණය ප්‍රමාණය. ඒක අපි වියදමක් බව දන්නවා. පළවෙනි දවස්වල අපි ඉගෙන ගන්න දේවල්. එහෙනම් ජනවාරි 20 බොල් ණය කපා හැරීම පෙන්වන්න. එතෙන්දී ණයගැති වත්කම අඩු වෙනවා. ඒ වත්කම අඩු වීම ණයගැතියන්ගෙන් අඩු වීම. දෙවනි බලපෑම බොල් ණය වියදම වැඩි වෙනවා. බොල් ණය වියදම වැඩි වෙන විට ප්‍රාග්ධනයේ අඩු වෙනවා. 1.25 හිමිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකය වන රුපියල් 10000 ව්‍යාපාර මුදලින් ගෙවීම. හිමිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකය රුපියල් 10000 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. අපි මේක මේ වාක්‍ය මේක වචනකින් පැහැදිලි කරන්න පුළුවන්. මේකත් ගැණිලි. අයිතිකරු විසින් එයාගේ පෞද්ගලික රක්ෂණ වාරිකය, එයාගේ ජීවිත රක්ෂණ වාරිකයට මුදල හරනම් ගෙවන්න ඕනේ අයිතිකරුගේ මුදලින්නේ. අයිතිකරුගේ මුදලින් රක්ෂණ වාරිකය ගවා ගත්තා නම් ඒක ව්‍යාපාරයේ වාර්තා වෙන්නේ නැහැ. මොන සංකල්පයෙන්ද? ව්‍යාපාරයක සංකල්පයක්. ව්‍යාපාරයක සංකල්පයම ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ දෙන්නෙක් නම් මෙයාගේ රක්ෂණ වාරිකය මෙයාගේ මුදලින් ගෙවා ගත්තා නම් ඒක ව්‍යාපාර බලපෑමක් නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙයාගේ රක්ෂණ වාරිකය මෙයාගේ මුදලින් ගෙවන්නේ. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් පාවිච්චි කරනවා. ගැණිලි. එහෙනම් ඒක ව්‍යාපාර බලපාන්දයක්. ව්‍යාපාරයේ සමීකරණය වාර්තා කරන්නත් ඕන. රුපියල් 10000. ව්‍යාපාරයේ මුදල් භාවිතා කළා නම් ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වෙනවා. ව්‍යාපාරයේ මුදල් අයිතිකරු රැගෙන යාම අපි කියනවා ගැණිලි කියලා. ගැණිලි සිදු කරද්දී ඒක ප්‍රාග්ධනයේ අඩුවීමක් වශයෙන් පෙන්වන්න කරන්න ඕන. හරි. අපි මේ සමීකරණය තව දෙයක් කරමු ඉස්සරහට. ඒ නිසා හැමෝම දැන් මේ ශීර්ෂ තුන එකතුව ගන්න. වත්කම් ප්‍රාග්ධනය හා වගකීම් වල අවසාන එකතුව ගන්න. ව්‍යාපාරයට බලපෑමක් එල්ල කරන ව්‍යාපාරයේ වත්කම්, හිමිකම, වගකීම්, ආදායම් හා වියදම් වලට බලපෑමක් එල්ල කරන ඕනෑම ගනුදෙනුවක් අපි සමීකරණේ දාන්න පුළුවන්. මම සමීකරණ දාන්නේ නැහැ කිව්වේ ව්‍යාපාරයට බලපෑමක් ඇති නොකරන දේවල්. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාරයේ අයිතිකරුගෙන් වෙන් වෙලා ඉන්නේ. එතන අයිතිකරුගේ පෞද්ගලික ගනුදෙනු. අයිතිකරුගේ පෞද්ගලික ආදායම්. ඒක යාට ලැබෙන දෙයක්. ව්‍යාපාර සම්බන්ධයක් නැහැ. අයිතිකරුගේ පෞද්ගලික වියදමකට අයිතිකරු විසින් මුදල් ගෙවා ගන්නවා. අයිතිකරු විසින්ම මුදල් ගෙවා ගන්නවා. ඒක වලට බලපෑමක් නැහැ. අල්ලපු ගෙදර ඉන්න මිනිස්සෙගේ ගෙදර ආදායම වාගේ ආදායම වශයෙන් පොත්වලට ගන්නේ නැහැ. ඒ වගේ දෙයක් මම කිව්වේ. එහෙම නැතුව අයිතිකරු සම්බන්ධ වෙන ව්‍යාපාරය සම්බන්ධ වෙන දේවල් වාර්තා කරනවා. අයිතිකරු ව්‍යාපාරයට මුදල් දුන්නම ඒක අයිතිකරු සම්බන්ධ වුණ දෙයක්. හැබැයි ව්‍යාපාරත් සම්බන්ධ නැහැ වාර්තා කරනවා. අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් සඳහා මුදල් ගෙවුවම ව්‍යාපාරයේ ගෙවන්න දෙකට අයිතිකරු මුදල් ගෙවුවා. ඒකට අයිතිකරුගේ ව්‍යාපාරයේ දෙකේම සම්බන්ධයක් ආව වාර්තා කළා. අයිතිකරු එයාගේ වියදමට ව්‍යාපාරයේ මුදල් ගත්තා. වාර්තා කරා ගැනීම වශයෙන්. එවැනි දේවල් වාර්තා කරනවා. අයිතිකරුගේ ව්‍යාපාරයේ සම්බන්ධයක් නැති අයිතිකරු විසින් තනියම කරගන්න දේවල් වාර්තා කරගන්නේ නැහැ. හරි. දැන් මම ඔයාට තව දෙයක් මේ සමීකරණය හරහා කියලා දෙන්නම්. ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන ආකාරය සමීකරණ ප්‍රවේශය.
ඒ කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් අවසානයේ මේ ආකාරයට ගනුදෙනු සිදු වුණායින් පසුව මේ ව්‍යාපාරය උපයාගත්ත ලාභය හෝ අලාභය මෙන්න මේ සමීකරණයෙන් ගලපන්න පුළුවන්. මම මෙන්න මෙහෙම ලියනවා. ලාභය හෝ අලාභය සමානයි අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම එකතු කිරීම ගැනීම අඩු කිරීම අතිරේක ප්‍රාග්ධනය මම ලියපු සමීකරණය අපහැදිලි නම් මම කියන්නම් කියන්න ලියා ගන්න ලාභය හෝ අලාභය සමානයි අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම එකතු කිරීම ගැනීම අඩු කිරීම අතිරේක ප්‍රාග්ධනය මේ සමීකරණයට අපි සංඛ්‍යා ආදේශ කරාම අපිට ලබා ගන්න පුළුවන් අපේ කාල පරිච්ඡේද ලාභය හෝ අලාභය රුපියල් 10 වලින් රුපියල් 10 වලින් කියලා පෙන්නනවා අවසන් හිමිකම කියලා අදහස් කරන්නේ ප්‍රාග්ධනයේ අවසාන එකතු. ඒ කියන්නේ දරුවනේ මෙහෙම කතාවක් අපි කිව්වනේ. මම ගිය සංස්වාද පැහැදිලි කළා. ආදායමක නිර්වචනය ගිය සංස්වාද පැහැදිලි කළා. ආදායමික නිර්වචනය කොහොමද වෙන්නේ? අයිතිකරුවන්ගේ බලපෑමකින් තොරව. ඒ කියන්නේ අයිතිකරුවන්ගේ මැදිහත් කිරීමකින් තොරව. ප්‍රාග්ධනයේ නැත්නම් හිමිකමේ සිදුවන ඉහළ යාම. ප්‍රතිඵලයක් වන වත්කම් වැඩි වීමක් හෝ වගකීම අඩු වීමක් අපි ආදායමක් කියලා පැහැදිලි කරගත්තා. දැන් ඒ කිව්ව දේ තේරුනේ නැත්නම් අන්තිම වීඩියෝ එක බලන්න. ඒ සංසාර වීඩියෝ එක බලන්න. ඒක මම මේක හුඟක් විස්තර කරනවා. එතෙන්දී හිමිකම අවස්ථා දෙකකදී වැඩි වෙනවා. හිමිකම කියව ප්‍රාග්ධනය අවස්ථා දෙකකදී වැඩි වෙනවා. මොකක්ද අවස්ථා දෙක? මෙන්න අවස්ථා දෙක. එකක් ආදායම් ලබන දැන් ජනවාරි 2 ගන්න බලන්න. ජනවාරි 2 ගන්න වෙනකල් සිදු වෙලා තියෙන්නේ ආදායමක් උපයා ගැනීම. ආදායම මොකද වෙන්නේ ප්‍රාග්ධනයට එකතු කළා. ජනවාරි 4 ගන්න දිනේදී මේ 25 එකතු වුණේ අයිතිකරු මුදල් යොදවීම. අයිතිකරු ව්‍යාපාර මුදල් යොදවන විට ප්‍රාග්ධනය වැඩි වෙනවා. ආදායම් ලබන විට ප්‍රාග්ධනය වැඩි වෙනවා. එතෙන්දී අපි මොකද්ද කරන්නේ? අවසන් හිමිකම අවසන් දිනේ තියෙන ප්‍රාග්ධන ශේෂය වැඩි වෙනවා. හැබැයි අතිරේක ප්‍රාග්ධනය හරහා මේ වගේ අවස්ථාවල අතිරේක ප්‍රාග්ධනය කියන්නේ ආදායමක් නොවේ. අන්න අවසන් හිමිකමේ එකතු ආදායම් නොවන අතිරේක ප්‍රාග්ධනය මොකද කරන්නේ මම මෙතනින් අඩු කරනවා. ඒ වගේමයි තව දෙයක් එකතු කරනවා. මොකද්ද? ගැනීම. අපේ ව්‍යාපාරයේ හිමිකම අඩු වෙන අවස්ථා දෙකකදී. හිමිකම නැත්තම් සමීකරණයේදී ප්‍රාග්ධනය අවස්ථා දෙකකදී අඩු වෙනවා. මොකද ඒක අවස්ථාවක් වියදම් වර්ණගිරි කුලිය. අර මතක නැහැ මේ බිඳුව 1.8 සේවක ගඩු ඊළඟට මේක නම් විකුණුම් ආදායම අඩු වීම 1.20 බොල්ණය වියදම් හරහා ප්‍රාග්ධනය මොකද වෙන්නේ අඩු වෙනවා. තව අවස්ථාවකදී ප්‍රාග්ධනය අඩු වෙනවා වියදමක් නොවන දෙයකදී මෙන්න 1.25 1.25 වෙන හිමිකරුගේ රක්ෂණ වාරිකේ ව්‍යාපාරයෙන් ගෙවා ගැනීම මේක ගැනීම. ගැනීම කියන්නේ වියදමක් නෙමෙයි. හැබැයි හිමිකම අඩු වෙන්න හේතුවක්. දැන් මෙතන 10000කින් අපේ 1000 ගැනීම සිදු නොවුණා නම් මොකද වෙන්නේ එකතුව මෙතන? මේ අයිතිකරු මුදල් නැගෙන යාම සිදු නොවුණා නම් මෙතන ප්‍රාග්ධන එකතුව කියෙන්නේ 1410යි. එහෙනම් 1410ක් වෙන්න තිබු උත්තර 1400ක් උනේ ඇයි? අයිතිකරු ගැනීම කරපු නිසා. ඒක වියදමක්ද? නෑ. අන්න ඒ වගේ අඩු වුණු ගැනීම එකතු කරලා. මේ මොකද්ද මේ කරන්නේ? අපේ අවසානයේ මේ අවසාන හිමිකමත් ආරම්භක හිමිකමත් අතර වෙනසට ආදායම් හා වියදම් පමණක් ඉතුරු කරගන්න. ඇයි ආදායම් හා වියදම් පමණක් ඉතුරු කරගන්නේ? අපි දන්නවනේ දරුවනේ ලාභය ගණනය කරන්න පුළුවන් පහසුම ක්‍රමය. මොකද්ද? ආදායමෙන් වියදම අඩු කරනවා. ඔයාගේ බිස්නස් එක ආදායම දන්නවා නම්, ඔයාගේ බිස්නස් එකේ වියදම දන්නවා නම් ආදායමෙන් වියදම අඩු කරාම මොකක්ද වෙන්නේ? ලාභය. හැබැයි දැන් මෙතන අපිට ඒක කරන්න බෑ.
ඇයි එකවර ආදායම් හොයා ගන්න බෑ එකවර වියදම හොයා ගන්න බෑ ඇයි සියලුම ආදායම් ප්‍රාග්ධනයට එකතු වුණා වගේම තව දෙයක් එකතු වුණා මොනවද අතිරේක ප්‍රාග්ධන හිමිකරු මුදල් යොදවන දේවල් ප්‍රාග්ධනයට එකතු කළා එතකොට ප්‍රාග්ධනය වැඩි වුණේ ආදායම් නිසාම නෙවෙයි අතිරේක ප්‍රාග්ධන නිසා වැඩි වුණා මොකද කරේ බලපෑම නම් සමීකරණේ ඉවත් කළා ඒ වගේමයි මේ ප්‍රාග්ධන ශේෂය අඩු වෙන්නේ වියදම් නිසාම පමණක් නෙවෙයි අයිතිකරු මුදල් රැගෙන යාම ගැළලි වශයෙන් සලකනවා ගැළලි හරහා ප්‍රාග්ධනය අඩු වුණා. නමුත් ඒක වියදමක් නොවන නිසා නැවත ඒක ප්‍රාග්ධනය මොකද කළේ? ආරම්භක ප්‍රාග්ධනයට අවසන් ප්‍රාග්ධනයට ගැළලි නැවත එකතු කළා. එතකොට ගැළලි වල බලපෑම අතිරේක ප්‍රාග්ධනයේ බලපෑම ඉවත් කළාම මේ දෙක අතර වෙනස මොකක්ද අනිවාර්යයෙන්ම ආදායම හා වියදම අතර වෙනස ලාභය පමණයි. එයාම තමයි මේ ලාභ සමීකරණය අපි ගොඩනගා ගත්තේ. හරි. දැන් මේක විග්‍රහ කරන්න ඕන නැහැ. ආට මතක තියාගන්න ඕන විභාගයේදී අපෙන් අහනවා හිමිකම් ප්‍රවේශය අනුව ලාභය ගණනය කරන්න කියලා. සමීකරණ ගණනට අදාළ හිමිකම් ප්‍රවේශය අනුව ලාභය ගණනය කරන්න කිව්වොත් මොකක්ද කරන්නේ? මේ සමීකරණ සංඛ්‍යා ආදේශ කිරීම. අවසාන හිමිකම 1400ක් තියෙනවා. ආරම්භක හිමිකම මේ තියෙන ව්‍යාපාරය ආරම්භ කරන විට යොදවු මුදල 800ක් තිබෙනවා. මම දහස් වලින් කියලා ලියාගත්ත නිසා දහස් වලින් කරන්නේ ගැළලි එකතු කරන්න. අයිතිකරු රැගෙන ගිය දේවල්. ජනවාරි 25 අයිතිකරු රැගෙන ගිය 10000ක් ඒක එකතු කරන්න අඩු කරන්න අතිරේක ප්‍රාග්ධනය. ආරම්භ කලයින් පසුව ව්‍යාපාරය විටින් විට අයිතිකරු විසින් යොදවන මුදල් වටිනාකම අපි කියනවා අයිතිකරුගේ අතිරේක ප්‍රාග්ධනය ලෙස. මේ තියෙන්නේ ගොඩනැගිල්ලේ කුලිය ගෙවන්න අයිතිකරු මුදල් දුන්නා මේ 25000 අතිරේක ප්‍රාග්ධනය ඒක නැවත එකතු කරා. ඔන්න එනවා මේ කාලය තුල ව්‍යාපාරය උපයාගත්ත ලාභය හෝ අලාභය. 1400 900ක් අඩු වුණාම 600යි 610න් 25ක් අඩු වුණාම යනවා 595ක් නේ 585ක්ද 1400 අඩු කිරීම 800 එකතු කිරීම 10 අඩු කිරීම 25 585ක් වෙනවා 585000ක ලාභයක් ව්‍යාපාරය ගන්න. හරි අඩුපාඩු ඉක්මනින් හදාගන්න අපි යනවා මේ ගණතුරු වාර්තා කරන්න ලෙඩරයට. අවසන් හිමිකම 1445 නෙමෙයිද සර් අහනවා. මපාෂාන් බනම් අවසන් හිමිකම කියන්නේ මෙන්න ප්‍රාග්ධන 1445 කියන වත්කම ගෙනුවේ ගන්න හිමිකම කියන්නේ ප්‍රාග්ධනය. නැගිටින්න මොන හොද ගෑවෙන් නම් ආවේ දැන් මොන හොද ගන්න පොඩ්ඩක් ඔය කබර් එක ඩබල් වල පේන මැති. හරි අපි යමු ප්‍රශ්නාංක 10 ලෙටරේ වාර්තා කරන්න. මම හිතන්නේ මේක ලියාගෙන ඉවරයි. මම මකා බෝඩ් එක ප්‍රශ්නාංක 10 ලෙටරේ වාර්තා කරමු ඉක්මනින්. පටන් ගමු රූල් කරගන්න ලෙටර් ගිණුම් ටිකක්. මම කිව්ව විතර ගිණුම් නම් රූල් කරලා තිබුණා. ඒ කියන්නේ පොතේ දෙපැත්තට ගිණුම් දෙකක් වෙන විදියට අර එළවලු පාත්ති වගා කරන විදියට තනින් තන ඉර දින හැමදාකම ගිණුම් පුල් කරේ නෑ ඔයාලා. හොඳයි. නෑ මොකද එක්කෙනෙක් කළා. එයාට දැන් කියලා වැඩක් නෑ. එයා වීඩියෝ එක බලන්නේ මම දන්නවා එයා ඔන්ලයින් ඉන්නේ නෑ කියලා. එක්කෙනෙක් විතර ඒක කරේ. හරි ප්‍රශ්නාංක 10 මත්ස්‍යාංග ව්‍යාපාරයේ මම ගණන් ටික වාර්තා කරගෙන යනවා. මම කිව්වා සමීකරණයක් ලියන්න කියලා මුලින්ම ටියුට් එකේ වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධනය වගකීම් ආදායම් වත්කම් හා වියදම් වැඩි වුණොත් කිරීමේ හර පැත්ත ලියන්න අඩු වුණොත් ලියන්න කිරීමේ බැල පැත්තේ මේ තුන් දෙනාගේ වැඩිවීම කිරීමේ බැල අඩු වුණොත් හර පළමු ගණනම සිදු වෙනවා ලක්ෂ 8කින් ව්‍යාපාරය ආරම්භ කිරීම ඒක මුදල් ගිණුමේ වගේම ප්‍රාග්ධන ගිණුමේ වාර්තා වෙන ගණනම අයිතිකරු ව්‍යාපාරට මුදල් දෙනවා එතකොට ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා මුදල් වත්කම වැඩි වුණොත් ඒක වත්කම වැඩි වීම හර කියන මූල ධර්මය අනුව මුදල් ගිණුමේ හර කරන්න ඕන මුදලේ වැඩි වීම මුදල් ගිණුමේ ලියනවා
ඒ අනුව මුදල් ගිණුම හර කරන්න දිනේ 1.1 ලක්ෂ 8ක්. දෙවන බලපෑම අයිතිකරු මේ මොහොතේ ව්‍යාපාර ලබා දුන් මුදල අනාගතයේ අයිතිකරුට ගෙවන්න ඕන. අනාගතයේදී ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන මුදලට අපි කියනවා මොකද්ද? ප්‍රාග්ධනය කියලා. ඒ අනුව ප්‍රාග්ධනය වැඩි වෙනවා. දිනේ 1.1 ලක්ෂ 8ක්. අන්න ඩබල් එන් ටික සම්පූර්ණ කළා. දැන් දිත්ත සටහනේ මැද හිස්තර පුරවන්නයි තියෙන්නේ. මැද හිස්තර පුරවනවා කියලා මොකද කරන්න තියෙන්නේ? ප්‍රාග්ධන ගිණුමේ ලියනවා හරවුනේ කවුද කියලා. අනිත් ගිණුමේ නම ලියනවා මුදල්. මුදල් ගිණුමේ ලියනවා කවුද බැරුනේ කියලා ප්‍රාග්ධන. 1.2 විකුණුම් ආදායම ලක්ෂ 5ක්. මේකේ දිත්ත බලපෑම එක පැත්තකින් මුදල් අගය වැඩි වෙනවා. දෙවනේ අගය තමයි දෙවනේ එක තමයි විකුණුම් ආදායම වැඩි වෙනවා. පළවෙනි එක මුදල් වත්කම වැඩි වෙනවා. එහෙනම් ඒක මුදල් ගිණුමට ගන්නවා. මුදල් වත්කම වැඩි වුණා නම් මුදල් ගිණුම වැඩි වීම හර කියන සංකල්පයෙන් හර කරනවා. දිනේ 1.2 ලක්ෂ 5ක්. දෙවනි බලපෑම මම කිව්වා විකුණුම් ආදායම වැඩි වෙනවා. ඒක විකුණුම් ගිණුමට ගන්නවා. විකුණුම් ගිණුම කියන්නේ මොකද්ද? ආදායම් වර්ගයේ ගිණුමක්. විකුණුම් කියන්නේ ආදායම. විකුණුම් ආදායම වැඩි වෙනවා නම් ආදායම් වැඩි වීම. කොහෙද ලියන්නේ? බැර. ආදායම් වැඩි වීම බැර කියන සංකල්පයෙන් විකුණුම් ගිණුම බැර කරනවා. දිනේ 1.2 බැර කරන ප්‍රමාණය ලක්ෂ 5ක්. විකුණුම් ගිණුමේ ලියනවා හරවුනේ කවුද කියලා මුදල්. මුදල් ගිණුමේ ලියනවා විකුණුම් කියලා. 1.4 25000ක ගොඩනැගිලි කුලී හිමිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවීම. රුපියල් 25000ක ගොඩනැගිලි කුලිය එයාගේ පෞද්ගලික මුදලින් ගෙවීම. ලාභය ගණන් කරද්දී අයිතිකරුගේ පැත්තෙන් හිතන්න ඕනේ. නෑ. දැන් සමීකරණේ අයින් වෙනනේ. දැන් සමීකරණ සම්බන්ධ ප්‍රශ්න අහන්න එපා. සමීකරණ උගන්වන එකම වතාව කලින් ගන්න නෙමෙයි. දැන් මෙන්න නෙජරේ ඉන්න. තවත් කරනකොට මම chat කරනකොට නතර කරනවා. ඕන දෙයක් WhatsApp එකේ තියන්න කියලා හිතනවා. මෙතන වාගේ chat box එක off කරනවා. මම පාඩම කියලා දෙද්දි අතීතයේ ඉන්නත් එපා අනාගතයේ ඉන්නත් එපා. දැන් හදන්නේ 10 වෙනි ගාන ලෙජරේ වාර්තා කිරීම. ඒකේ ඉන්නේ. 9 වෙනි ගාන ගැන කල්පනා කරන්නත් එපා. 11 වෙනි ගාන ගැන අහන්නත් එපා. දැන් උදේට ගණ ගමන් දවල්ට ගන්න මොනවද කල්පනා කරනවද? අපි නම් සර් එහෙම තමයි. උදේට ගණ ගමන් රැට කන්න මොනවද කල්පනා කරනවා. ඒවට මෙතනදී එහෙම බෑ. හරි. ඔන්න මුදල් වැඩි වෙනවා විකුණුම් වැඩි වෙනවා. මම උත්තර කීකී ඒක නේ. ඒක නෙවෙයි 1.4 නේ. 1.4 25000 ගොඩනැගිලි කුලේ යාගේ පෞද්ගලික මුදලින් ගෙවන්න බලමු. අයිතිකරුගේ පෞද්ගලික මුදලින්. බලපෑම් දෙක මම කලින් කිව්වනේ. උපචිත පදනම අනුව. මම ඔයාලට කියලා දුන්නා උපචිත පදනම. මොකක්ද ඒකේ තේරුම? ගෙව්වා හෝ නොගෙව්වා වූ ව්‍යාපාරයේ කාල පරිච්ඡේදයට දාලා සියලුම වියදම් පොත්වල හඳුන ගන්නවා. ලාභය ගණනය කරන විට. දැන් මෙතනදී අපි ව්‍යාපාරයේ විසින් මුදල් ගෙවුවේ නැහැ ගොඩනැගිල්ල ඇති කරගන්න. ව්‍යාපාරයේ මුදල් අඩු වුණේ නැහැ. නමුත් ව්‍යාපාරයේ විසින් තවත් කෙනෙකුගේ පරිශ්‍රයක පදිංචිව සිටියා. එහෙනම් ගොඩනැගිලි කුලී කියන විදිහම හඳුන ගන්න ඕන. උපචිත පදනමක් අනුව. යාළුවා මම හඳුනා ගන්නවා ගොඩනැගිලි කුලී ගිණුම. ගොඩනැගිලි කුලී ගිණුම. මේක වියදම් ගිණුම. දැන් ආයතනයේ වියදම් වගේ ඉහළ යනවා. බලන්න සමීකරණය. වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙන විට කොහෙද ලියන්න ඕනේ? වියදම් ගිණුමේ හර පැත්තේ ලියන්න ඕන. එහෙනම් වියදම් ගිණුම හර කරන්න. දිනේ 1.4 25. දෙවනි බලපෑම. අපි මුදල් ගෙවුවද? නැහැ. ගෙවුණා මොකක්ද කරන්න ඕනේ? මුදල් වත්කම අඩු වෙනවා මුදල් ගෙවීම වැඩ කරන්න ඕනේ. නමුත් අපි මෙතන මුදල් ගෙවුවේ නැහැ. කවුද මුදල් ගෙවුවේ? අයිතිකරු. අයිතිකරු මුදල් ගෙවුවේ. දැන් මොකද වෙන්න ඕනේ නම් ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනනේ. කට්ටිය හිතනවා අඩු වෙන්න ඕන කියලා. එයාලා වැරදි. ප්‍රාග්ධනය කියලා අදහස් කරන්නේ මොකක්ද? ප්‍රාග්ධනය කියලා අදහස් කරන්නේ ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය අගය. දැන් අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් අයිතිකරුගේ මුදලින් දරාගත්තම ව්‍යාපාරය අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය අගය අඩු කරගන්නද ඕනේ වැඩි කරගන්නද ඕනේ?
වැඩි කරගන්න. මොකල්ද කිව්වේ? ඔයාගේ ගෙදර කුලිය, ඔයාගේ බිල්ඩින් එකේ කුලිය, පදිංචි වෙන්න ගොඩනැගිල්ලේ කුලිය තවත් කෙනෙක් විසින් මුදලින් අයිතිකරට ගෙවුවා නම් ඔයා දැන් බැඳී ඉන්නවා මුදල් ගෙවූ කෙනාට ඒ මුදල දෙන්න. එහෙනම් ව්‍යාපාරයේ විසින් අයිතිකරුවට ගෙවලා තියෙන ණයශේෂය දැන් වැඩි වෙනවා. මේක අපි සලකනවා අතිරේක ප්‍රාග්ධනයක් කියලා. විටින් විට මුදල් හෝ වෙනත් දෙයක් ව්‍යාපාරට ආයෝජනය කිරීමක්. දැන් තනිපුද්ගල ව්‍යාපාරයක අයිතිකරු එක්කෙනෙක් පමණක් කියන කේවල සාම ව්‍යාපාරයක නම් අයිතිකරු මුදල් ලැබුණු ප්‍රමාණය ප්‍රාග්ධන ගිණුමටම ගැලපුවාට ගැටලුවක් නැහැ. හවුල් ව්‍යාපාරයක මේකේ තත්ත්වය වෙනස් වෙනවා. සමාගමක නම් මේකේ තත්ත්වය තවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ වාර්තා කරන ස්වරූපය වෙනස් වෙනවා. නමුත් මම මේ ලෙජර් ගිණුම මාට පැහැදිලි කරන්නේ කේවල සාම ව්‍යාපාරයක. හරි පුද්ගලයෙක්ගේ ව්‍යාපාරයක. එවැනි තැනකදී අයිතිකරු මුදල් ලැබීම අයිතිකරු වෙනත් දෙයක් ලැබීම ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා. මුදල් ගත්තොත් වාර්තා කරන්න වෙනත් ගිණුමක. ගැණිලි ගිණුමේ නේද? ඒක අපිට ඉස්සරහට හමු වෙනවා. හැබැයි නැවතවතාවක් මුදල් ලැබීම ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. එහෙනම් පළවෙනි ඩබල් එකේ පළවෙනි සටහන ගොඩනැගිලි කුඩි හර කරා දෙවෙනි එක ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ආගේ ප්‍රාග්ධන ගිණුමට එන්න 1.4 බැර කරන්න 25 ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා විස්තරයට ලියන්න. අතිරේක ප්‍රාග්ධන කියලා ගිණුමක් ආරම්භ කරන්න එපා. ඒක තමයි මට කියන්න ඕනේ. අතිරේක ප්‍රාග්ධන ගිණුම කියලා ගිණුමක් තමයි ආරම්භ කරනවා. ඒක වැරදි. ඊළඟ එක 1.5 45000ක් වටිනා උපකරණ සමගි සමාගමෙන් ලබා ගන්නවා. ආරම්භ කරමු ගිණුම් දෙක. එකක් උපකරණ ගිණුම, දෙක සමගි සමාගම. දැන් සමහරව අහනවා මේක සමගි සමාගම් ණය හිමි ගිණුම කියලා ලියුවට කමක් නැහැ. දෙච්චර විස්තර ඕනේ නැහැ. මම මේ ලියුව ආකාරයට යන්නේ. මෙයා ණය හිමියෙක්. හැබැයි කවුරුත් කිව්ව විදිහට මෙයා වෙළඳ නොවන ණය හිමියෙක්. يعني භාණ්ඩ තොගයක් සපයන කෙනා තමයි අපි කියන්නේ වෙළඳ ණය හිමියෙක් කියලා. මෙයා අපට අපේ පාවිච්චි විස්තරවත්කම් දෙන කලාතුරකින් හමු වෙන පුද්ගලයෙක්. එවැනි අය වෙනම ගිණුමක තියා ගන්න ඕනේ. එයාගේ නමින් ගිණුම ආරම්භ කළාම ඇති. ඔයා දන්නව උපකරණ ලබා ගැනීමේ දිත්ත බලපෑම. 1.5 මොකද්ද වෙන්නේ කියලා ඔයා දන්නවා. 1.5 ඔයාගේ උපකරණ ගක්කම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? වගකීම් වැඩි වෙනවා. සමගියෙන් අපි ගන්න මුදල් නොගෙවා සමගි සතු දේපල වක්කම අපි ලබා ගන්නවා. එයාට තවම මුදල් ගෙවලා නැහැ. එහෙනම් අපි සමගිට මුදල් ගෙවන්න බැඳී ඉන්නවා. ඒ බැඳීමට අපි කියනවා වගකීමක් කියලා. උපකරණ කියන්නේ වක්කමක් නේ. වක්කමක් වැඩි වෙනවා නම් ඒක උපකරණ ගීමේ හර පැත්තේ ලියන්න ඕන. ලියමු. දිනේ 1.5. උපකරණ ගීම හර කරනවා 45. උපකරණ වැඩි වීම. ඒ මුදල සමගිට ගෙවන්න ඕන. ඒක බැඳීමක් කිව්වා, වගකීමක් කිව්වා. වගකීම වැඩි වීම වගකීම් ගීම කියන්නේ බැර පැත්තේ. මෙන්න බැර පැත්ත. 1.5. 45. ආනිකාරය මේ ඔයාලගේ පොත් බලද්දී මම දක්වපු දේවල් පිටින් පිට මතක් වුණා මම කියන්නේ. මම මේක නම් දහස් වලින් කියලාම නෑනේ. දැන් මගේ මේ බෝඩ් එක ඔයාගේ CR පොත කියලා හිතන්න. දැන් මගේ CR පොතේ නම් පළල වැඩි නිසා මම ගිණුම් පේලි 3ක් රූම් කරනවා. ඔයාලට කිව්වේ පිටුවේ දෙපැත්ත ගිණුම් පේලි 2ක් පමණයි කියලා. එතකොට වම් පැත්තේ ඉහළ කෙළවරේ වම් පැත්තේ ඉහළ කෙළවරේ මම ලෙජරේට උඩින් රුපියල් 1000 වලින් කියලා යොදන්නවා. ආගේ CR පොතේ වම් පැත්තේ ඉහළ කෙළවරේ රුපියල් ලෙජරේ ගිණුම් පටන් ගන්න කලින් රුපියල් 1000 වලින් කියලා යොදුවම ඇති. සෑම ගිණුමක් භාෂාව 1000 වලින් කියලා දැක්වීම අත්‍යවශ්‍ය නැහැ. හැම ගිණුමක් දැක්ක කීප දෙනෙක් හැම ගිණුමකම උඩින් 1000 කියලා දක්වනවා. මෙහිම අවශ්‍ය නැහැ. ඒකෙන් වෙන්නේ වගේ කාලේ නැති වෙන එක. එතනින් උඩින් දැක්වුවාම ඇති. ආය ශේෂ්පිරික්ෂම හදද්දී ශේෂ්පිරික්ෂමේ ආය 10 වලින් කියලා පෙන්නනවා. ඒ විදිහට කරාම තමයි. මෙතන කියනවා හැම එකකම ඕන නැහැ. හරි. තම කියමින් හිටියේ උපකරණ වැඩි වීම උපකරණ ගිණුමට හරකනවා. එතන ලියනවා බැරුණේ කවුද කියලා සමගි සමාගම. සමගි සමාගමේ ලියනවා කවුද හරවුනේ කියලා උපකරණ ගිණුම. ඔන්න ඩබල් එක සම්පූර්ණ කරනවා. 1.8 සේවක වැටුප් ගෙවනවා 20000. සේවකයන්ට වැටුප් ගෙවනවා. දිත්ත බලපෑම
එක පැත්තකින් වැටුප කියන්නේ මොකද්ද? වියදමක්. දැන් වියදම් අඩු වුණේ නැහැ වැඩි වුණා. සේවකයා ජනවාරි මාසයේ අපට සේවය සපයනවා. සේවය සපයනවා නම් අපි යාට වැටුපක් ගෙවන්න බැඳී ඉන්නවා නෛතිකව. ඒ ගෙවන වැටුප අපි හඳුනා ගන්නවා වියදමක් විදියට. ඒ අනුව ඔයා ආරම්භ කරන වියදම් ගිණුමක්. මොන වියදම් ගිණුමද? වැටුප ගිණුම. වැටුප ගිණුම. මේක වියදම් ගිණුමක් වැඩිවීම හර බලන්න. වත්කමක් හෝ වියදමක් වැඩිවීම හර. ඒ අනුව වැටුප ගිණුම හර කරනවා 1.8 20ක්. වැටුප ගෙවුවද? ඔව්. වැටුප ගෙවුවා. එහෙනම් මොකද වෙන්නේ දෙවනි බලපෑම? වැටුප ගෙවන්නේ මුදලින්. මුදල් ශේෂය අඩු වෙනවා. මුදල් වැඩිවීම හර කරා මුදල් අඩුවීම බැර. ඇයි මුදල් කියන්නේ වත්කම? වත්කමක් වැඩිවීම හර වත්කමක් අඩුවීම බැර. දැන් මුදල් අඩු වෙනවා බැර කරනවා. දිනේ 1.8 බැර කරන ප්‍රමාණය 20ක්. මෙතන ලියනවා හර උනේ කවුද කියලා වැටුප. වැටුප ගිණුම ලියනවා බැර උනේ කවුද කියලා මුදල්. 1.10 ණයට විකුණුම් ආදායම ලක්ෂ 2ක්. ණයට විකුණුම්. මොකද්ද බලපෑම් දෙක ණයට විකුණත් මුදල් ලැබෙන්නේ නැහැ. ඒ මුදල් නෙවෙයි භාණ්ඩ මිලදී ගත් කෙනා අපිට මුදල් ගෙවන්න බැඳී ඉන්නවා. එයාට අපි කියනවා ණය ගැතියෙක් කියලා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා වෙළඳ ලැබිය යුතු දෙයක් කියලා. කැමති කෙනෙක් වෙළඳ ලැබිය යුතු දෙයක් කියලා දන්න ලියන්න. මම දැම්මම නම පාවිච්චි කරන්නේ නැහැ. මම ණය ගැති කියලා පාවිච්චි කරනවා. එහෙනම් සර් ඔයා අපිට කියන්නේ ෂේවෙන් කිරීමේ ගිණුම කියලා ලියන්න එපා කියලා. ඔයාට ඒ වත්තේ දෙන ප්‍රශ්න. ණය ගැතියන්ගේ අලුත් නම වෙළඳ ලැබිය යුතු දෑ නම් ඒක ඔයා ලියන්නේ නැත්නම් ෂේවෙන් කිරීමේ ගිණුම ලියන අපට ඇයි කියන්නේ ඔයා සමුචිත ෂේ ගිණුම කියලා ලියන්නේ කියලා. ඔගේ නීතිනේ මේව නේද? වෙළඳ ලැබිය යුතු දෑ කියලා ලියන්න ගියාම ටිකක් වැඩිනේ ඒකයිනේ. උපකරණ ගිණුම ගැනුම් ගිණුමක් කියලා නෙමෙයිද සර් ටී ගිණුමේ ලියන්නේ. අනේ නෑ අනේ. උපකරණ කියන්නේ නැවත විකිණීමේ අරමුණින් ගන්න දෙයක් නෙවෙයිනේ. ඔය අහන අය මගේ ගිය සතියේ වීඩියෝ එක බැලුවේ නෑ. මම ඊළඟ දවසේ ඉඳලා ඔය මගෙන් ඔය වගේ ප්‍රශ්න අහන අයට නම හොයාගෙන එයාට වීඩියෝ ලින්ක් එක යවන එක ඩ්‍රොප් කරනවා. එයා කො ලින්ක් එකක් දෙන්න බලන්න කියලා. ඉතින් සර් අපේ data වලට මෙතනම ගෙවන්න ඔයාත් කියනවා නේද? YouTube එකට තියෙනවනේ පැකේජ් එකක්. ඒක ඇක්ටිව් කරගන්න. එතන උපකරණ මිලදී ගන්නවා කියලා අදහස් වෙන්නේ උපකරණ පාවිච්චි කිරීමෙන් ලබා ගැනීම. උපකරණ පාවිච්චි කිරීමේ අරමුණින් ගත්තොත් ඒක ගැනුම් වශයෙන් සලකන්නේ නැහැ. ගැනුම් කියලා අදහස් කරන්නේ භාණ්ඩ තොගයක් ලබා ගැනීම. ඒකේ අරමුණ නැවත විකිණීම. නැවත විකිණීමේ අරමුණින් ගන්න දේවල් ගැනුම් කිරීමේ ලියනවා. ව්‍යාපාරයේ පාවිච්චියට ගන්න දේවල් ඒ අදාළ වත්කමේ ලියනවා. නෑ සර් මම ඒකනේ මේ ඔයාගෙන් අහමු උපකරණ ගැනුම් කියලා ලියන්න ඕනද? මෙතන එයා අපේ අය තම පරණ අවුරුදු දක්වා දින පොත් බලද්දී උපකරණ ගැනුම් කිරීම මෝටර රථ ගැනුම් කිරීම කියලා ලියනවා. එහෙම ඕන නෑ. උපකරණ කිරීම මෝටර රථ කිරීම ගොඩනැගිලි කිරීම එහෙම ලියන්න. හරි. දැන් ප්‍රශ්න මම පොඩි වීඩියෝවක් කරලා වඩ උත්තර දුන්නට ඕක තමයි ඔයාලට ප්‍රශ්න. අහුවට ගැටුවක් නෑ. ඉතින් ඔයාලා අපිට කියන්නේ ඔයගේ වගේ විහිළු කරනවා. එහෙම තමයි ඉතින්. මනත් කියලා පොඩි අතල කට්ටියටත් එකයි. හරි. දැන් මම කියමින් හිටියේ ණයට විකුණුම් ගැන. ණයට විකුණුම් සිදු කරාම ඒ පුද්ගලයා අපිට මුදල් ගෙවන්න බැඳී ඉන්නවා. එයා ණය ගැතියා. ණය ගැතිය කියන්නේ වත්කමක් වැඩි වීම හර. එහෙනම් ණය ගැතිය කිරීම හර කරන්න. දිනය 1.10 ලක්ෂ 2ක්. ණයට සිදු කළත් ආදායම හඳුන ගන්න පුළුවන්. ගාන්ධරව ණයට සිදු වුණේ මුදල් ලැබුණේ නැහැ. ආදායම හඳුන ගන්නවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් එනවා හිස්තම් පුරවන ප්‍රශ්න ටිකක්. ඔන්න තුනාගේ සංකල්ප ගැන අහනවා. රුපියල් ලක්ෂ 2ක බාණ්ඩ ණයට විකිණීම. මේ ගිණුම්ගත කිරීමට යොදාගත් ගිණුම් කරන සංකල්පයක් වන්නේ මොකක්ද සංකල්පය? උපචිත නෙමෙයි. ආදායම හඳුනා ගැනීම උපචිත සංකල්පය කියනවා තමයි. දැන් මේ ණයට විකුණුම් ගිණුම්ගත කරන්න ප්‍රධානම සංකල්පය උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පය. ඒ දරන්නේ මේකට උපචිත සංකල්පයක් උදව් වුණා. يعني එකම ගණනුවට සංකල්ප කීපයක් පාවිච්චි වෙනවා.
උපචිත සංකල්පය කියනවනේ ලැබුණා හෝ නොලැබුණා වූ කාල පරිච්ඡේදයට අදාළ ආදායම් ලාභය ගණනය කිරීමේදී සැලකිල්ලට ගන්නවා. ඒ අනුව ණයට විකුණුම් හරහා මුදල් ලැබුණේ නැහැ. නමුත් ඒක උපයාගත් ආදායමක් නිසා කාල පරිච්ඡේදයේ ලාභය ගණනය කරන සැලකිල්ලට ගන්නවා උපචිත අනුව. හැබැයි ඉස්සෙල්ලම අපිට ආදායම හොයන්න ගන්න උදව් කරන්නේ උපලබ්ධ සංකල්පය. ඇයි මූල බිඳුම් සංකල්පය? මොකද මූල බිඳුම් සංකල්පය කියන්නේ? මූල බිඳුම් සංකල්පය සාකච්ඡා කරලා පරණ වීඩියෝ බලන්න. මේකෙන් කියනවා ආයතනයේ මෙන්න මේ සංරචක වලට අදාළ වත්කම් වියදම් ප්‍රාග්ධන වගකීම් ආදායම් කියන සංරචක වලට අදාළ. ඒ කියන්නේ ආයතනයේ බලපෑමක් ඇති කරනවා නම් වත්කමට හිමිකමට ආදායමට වගකීම් වලට ඒවායේ අගේ මුදලින්ම අයින්න පුළුවන් නම් බලපෑමක් ඇති කරනවා වගේ මේක මුදලින්ම අයින්නත් පුළුවන් වෙනවා. දැන් කොරෝනා පැමිණීමත් එක්ක අපේ රටේ බොහොම ව්‍යාපාරවල ආදායම අඩු වුණා. ආදායම අඩු වුණා කියන්නේ මුදල් වත්කම අඩු වීමට ඒක බලපානවා. හිමිකම නැත්නම් ආදායම අඩු වීමට බලපානවා. නමුත් කොරෝනා පැමිණීමේ ප්‍රතිඵලය අපිට මුදලින් තක්සේරු කරන්න බෑනේ. අපේ ව්‍යාපාරයේ කීර්තිනාමය අඩු වීම මුදලින් තක්සේරු කරන්න බෑනේ. අප අවඩ ප්‍රදේශයේ වායු ගෝලය දූෂණය වෙනවා නම් අප අවඩ ප්‍රදේශයේ වෙරළ විනාශ වෙනවා නම් ඒකේ බලපෑම අවදාවත් ව්‍යාපාරික වෙච්ච බලපෑම මුදලින් තක්සේරු කරන්න බෑ. ඒ කියන්නේ පරිසර විනාශයක් සිදු වෙනවා නම් අපේ සංචාරක හෝටල යවට ඒ කියන්නේ දැන් ඔය මීගමු ප්‍රදේශයේ සිදු වෙනවා වගේ වෙරළ තීරය විනාශ වෙනවා කියන්නේ ඒ වෙරළ තීරයේ තියෙන සංචාරක ආකර්ෂණය අඩු වෙනවා. සංචාරක ආකර්ෂණ අඩු වෙනවා කියන්නේ ප්‍රදේශයේ හෝටල් වලට ආදායම අඩු වෙනවා. හොටෙල් වලට ආදායම අඩු වීම නැවත ගැනීමට හේතුවක් වුණා. හැබැයි අර පරිසරයෙන් අපේ හෝටලයට සිදු කරපු බලපෑම මුදලින් මෙපමණයි කියලා තක්සේරු කරන්න බෑ. අන්න ඒ වගේ දේවල් ගන්නෙ නෑ. ඇයි? මූල බිඳුම් සංකල්පයක්. දක්ෂ සේවකයෙක් ඉන්නවා. අපි හිතමු කම්හලක් නඩත්තු කර මේ නඩත්තු අංශයක් කියලා. මොඩර් මැකැනික් කෙනෙක් කියලා. වාහන නඩත්තු කරන ව්‍යාපාරය කියලා දක්ෂ සේවකයෙක්. සෑම පාරිභෝගිකයෙක් මෙන්නේ අර සේවකයෝ හොයාගෙන. අන්න මගේ වාහනේ හදනවා නම් මෙයාට දෙන්න. ලොකු මාසුනේ ඔයා හදනවා නම් හදන්න නැත්නම් ඔයාගේ ගෝලෙ මෙන්න මෙයාට දාන්න. ඒකට මගේ වාහනේ කැලත්තක් කරවන්න දෙන්න එපා. සමහර මොටර් අයිතිකරුවන් කියන දේවල්. ඇයි? එයාට විශ්වාසයක් තියෙනවා මේ සේවකයා හොඳ නිපුණතාවයේ යුතු සේවකයෙක් කියලා. දක්ෂ සේවකයෝ ඉන්න එක ව්‍යාපාරයට එහෙනම් හොඳයි. මේ සේවකයෝ ඉන්නතුරු මේ ව්‍යාපාරේ ආදායම වැඩි. හැබැයි සේවකයාගේ හැකියාව මුදලින් තක්සේරු කරන්න පුළුවන්ද? මෙයාට තියෙන රුපියල් 50000ක හැකියාවක්, මෙයාට තියෙන රුපියල් ලක්ෂයක හැකියාවක් එහෙම මිනුම්ටක් නැහැ. අන්න මූල බිඳුම් සංකල්පයෙන් කියනවා මුදලින් මයින්න පුළුවන් දේවල් තමක් පොත්වල ලියන්න කියලා. ණය විකුණුම වල උදේ මයින්න පුළුවන් නෝ. විකුණුම ආදායම ලක්ෂ දෙකයි. මුදලින් මයින්න පුළුවන්. එහෙනම් මූල බිඳුම් සංකල්පයක් ගවුනා. තව සංකල්පයක් තියෙනවා ඓතිහාසික පිළිවෙල. තාම මේ සංකල්පය සාකච්ඡා කරන්නේ. බලන්න ටියුට් එක. මම ටියුට් එකේ මේ සංකල්පات එක්ක ඇති ඓතිහාසික පිළිවෙල සංකල්පය අරගෙන. මම මේක අද දිනේම හෝ sorry ඊළඟ වීඩියෝ එකේදී අපි ඊළඟ පන්තියේදී අපි සාකච්ඡා කරනවා. ගන්ධරාජ සිදුවුණේ ස්ක්‍රූ වටනාකම මේ ආකාරයෙන් පොත්වල මේ වටනාකම ගන්න කියලා ඒක මම තාම පැහැදිලි කරේ නැහැ. ඒ නිසා මෙතන ගන්නේ නැහැ. ඉස්තර ගන්නේ නැහැ. මේ විදිහට බැලුවම එක ගිණුම් කරන යෙදවුමක් ගිණුම් ගත කිරීමට පොත්වල හඳුනා ගැනීමට බලපාන එක සංකල්පයක් පමණක්ම නොවේ. ඒ විතර ප්‍රසංකල්පය. නායකති හර වෙලා විකුණුම් ආදායම බැර වුණා. නායකති හර විකුණුම් බැර වෙනවා. ඕනෑම ගණනක ප්‍රතිඵල දෙකක් තියෙනවා. ඒ ප්‍රතිඵල දෙක හරහා දර වශයෙන් වාර්තා කරන්න ඕන. එකක් බලපන්න. හැබැයි අපේ විභාගෙට අහන්නේ බලපාන සංකල්ප කිහිපයක් නම් මෙයාට ලිස්ට් එකක් දෙන්න පුළුවන්. ප්‍රධාන සංකල්පය අහුවොත් නායක කුණු හඳුනා ගන්න ප්‍රධාන මූල ධර්මය මොකක්ද? මෙයා තමයි උපලබ්ධ සංකල්පය. මතක තියාගන්න මේ වගේ දේවල්. අපි පළවෙනි පේපර් එකේ වරද්ද ගන්න තැන් මේ මම කියන්නේ. මම පළවෙනි පේපර් එක සාකච්ඡා කරනවා. දැන් මේ පාඩම ඉවර වෙනත් එක්කම සමීකරණ ගිණුම්කරණය හා අවශ්‍යතාවයේ සම්බන්ධ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ පාඩම් වලට ගැලපෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙන ප්‍රශ්න ටික වායක සාකච්ඡා කරනවා. ඒකේදී වාට තව ටිකක් මම මේක පැහැදිලි කරන්න. හරි. දැන් මම කියමින් ඉන්නේ ණය විකුණුම් ගැනනේ. පළවෙනි බලපෑම ණය විකුණුම් වැඩි වෙනවා. වත්කමක් වැඩි වීම හරිය කියන සංකල්පේ ණය විකුණුම හර කරනවා. දැන් අර උපලබ්ධ සංකල්පය අනුව භාණ්ඩ විකුණලා ආදායම උපයා ගැනීම මුදල් ලැබෙනකම් බලන් ඉන්න ඕනේ නැහැ කියන්නේ. භාණ්ඩ දෙකේ අයිතිය ගණන්කරුවා අරන් ගියා නම් අපිට ආදායම හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව ආදායම වැඩි වෙනවා. එක ආදායම ගිණුමයි තියෙන්නේ. එක විකුණුම් ගිණුමයි තියෙන්නේ. එයාට බැල කරන්න. ණය විකුණුම් කියලා තව ගිණුමක් ආරම්භ කරන්නේ නැහැ. දින 1.10. බැල කරන ගානේ ලක්ෂ දෙකක්. මෙතන ලියනවා ණය ගැති කියලා.
නායකත්ව ගිණුමේ ලියනවා විකුණුම කියලා. 1.12 ආපසු එවුව නායක විකුණුම් වල අඩුවීම. පළවෙනි බලපෑම වෙන්නේ විකුණුම් ආදායම අඩු වෙනවා. විකුණුම් ආදායම අඩු වුණාම ඒක විකුණුම් ගිණුමේ හර කරන්නේ නැහැ. ආදායම් වැඩිවීම බැර. මෙන්න බැර කරා විකුණුම් ගිණුම ආදායම් වැඩි වෙන විට. ආදායම් අඩුවීම හර. හැබැයි හර කරන්නේ විකුණුම් ගිණුම වෙනුවට විකුණුම් වල අඩුවීම හර කරන්නේ ආපසු එවුම් ගිණුමේ. එහෙනම් මම ආරම්භ කරන්න ඕන තව ගිණුමක්. ආපසු එවුම් ගිණුම. මේ මොකක්ද? ආදායම් අඩුවීමේ ගිණුම. විකුණුම් ආදායම අඩු කරන ගිණුම. එහෙනම් එයා හර කරන්න දින 1.12 50. දෙවනි බලපෑම. පාඩ විකුණන විට ණයගැති වත්කම වැඩි වුණා. වත්කම් වැඩි වීම හර මෙන්න හර කරා. දැන් බාණ්ඩ ආපසු එවද්දී ණයගැති ශේෂය ලැබෙන තියෙන ශේෂය අඩු වෙනවා. වත්කම් අඩු වීම බැර ණයගැති ගිණුම බැර කරනවා. දින 1.50. මෙතන ලියනවා විස්තරයට ආපසු මෙවුම්. මෙතන ලියනවා ණයගැති. 1.14 ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා රුපියල් ලක්ෂයක්. මෙයා අපට ලක්ෂයකින් ගෙවීමක් කරනවා. මුදල් වත්කම වැඩි වෙනවා නේද? මුදල් ලැබෙනවනේ. මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් හර 14 ලක්ෂය. දැන් ලැබෙන ණය තියෙන ණයගැති ශේෂය මොකද වෙන්න ඕනේ? අඩු වෙනවා. බාණ්ඩ අපි අලෙවි කරන විට ලැබිය යුතු ශේෂය වැඩි කරගත්තා. මෙයා වත්කමක් නේ වැඩි වීම හර කරා. දැන් මුදල් ගෙවනවා. මුදල් ගෙවද්දී මේ පුද්ගලයාගෙන් ලැබෙන දින ශේෂය අඩු වෙනවා. ඒ කියන්නේ වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වීම බැර එළමනාගේ වීම බැර කරන්න. දින 14 ලක්ෂය. මෙතන ලියනවා හරවුනේ කවුද? මුදල්. මුදල් ගෙවීම ලියනවා බැරවුනේ කවුද කියලා. ණයගැති. මුදල් හර ණයගැති බැර රුපියල් ලක්ෂය දෙන්න. 1.20 ගණ්ඩුමට ඔයාලට ඕන වෙනවා බොල් ණය ගිණුම. බොල් ණය ගිණුම ඕන. මේක ලියලා ඇති කියලා මම හිතනවා දැන් අනිත් අය. බොල් ණය කපා හැරීම රුපියල් 20000ක් නේ. මේක දිත්ත බලපෑම. බොල් ණය කියන්නේ ණයගැතියන්ගෙන් අය කර ගන්න බැරි ප්‍රමාණය. ඒක ණයගැති ශේෂය කපා හරනවා. බොල් ණය අපි විදමක් වශයෙන් සලකන්නේ. වියදම් වැඩි වෙනවා. බොල් ණය කියන වියදම ඉහළ යනවා. වියදම් වැඩි වෙනවා. නම් වියදම් ඉන්නේ කියන්නේ හර පැත්තේ. වියදම් වැඩි වීම හර. මේ සමීකරණය ඔයාලා ගණන් හදද්දී පාවිච්චි කරන්න ඕන. ඔය පොතේ ලියලා තියාගන්න. ඒක නිහිසේවට ඩබල් එන්ට්‍රි නිර්මාණය කරන්න. වියදම් වැඩි වීම හර. එහෙනම් මෙන්න වියදම් ගිණුම වැඩි වීම හර කරන්න. දින 1.20 20000. මෙන්න මේක අපේ ඇතම් අය මුදල් ගිණුමට බැර කරනවා. මුදල් ගිණුමට බැර කරන්න එපා. මම හෝම්වර්ක් දුන්නා නේද ප්‍රශ්න අංක 9. ප්‍රශ්න අංක 9ට ඒකෙනම් නෑ බොල් ණය නෑ. ප්‍රශ්න අංක 9 හදන් ඉන්න ඕන දැන් අලුතෙන් ලොකුන අය. ප්‍රශ්න අංක 9 ගෙදරදී හදන් ඉන්න ඕනේ. හදලා උත්තරේ වන්නමට. බොල් ණය කපා හැරීම වියදම ඒ වියදම මුදලින් අඩු හැම වියදමක්ම මුදලින් අඩු වෙන්නේ නෑ. මේ බොල් ණය අඩු වෙන්නේ ණයගැතියන්ගේ. එහෙනම් ණයගැති ගිණුම බැර කරන්න. දින 1.20 විස්තරේ බොල් ණය 20 මෙතන විස්තරේ ණයගැති. ඊළඟ ගණන 1.25 හිමිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකයේ රුපියල් 10000 ව්‍යාපාරයේ මුදලින් ගෙවා ගැනීම. ගිණුමක් ආරම්භ කරන්න ඕන. අනුමාන ගන්න මොකක්ද කියනවා? මේක කිසිප දෙනෙක් වරද්ද ගන්න. රක්ෂණ ගිණුම කියලා ආරම්භ කරන්න බෑ. රක්ෂණ ගිණුම කියලා ගිණුම ආරම්භ කරන්න පුළුවන් අපි ඒක ව්‍යාපාරයේ විදමක් වුණා නම්. කවුරු වෙනුවෙන්ද මේ රක්ෂණය ගෙවන්නේ? ව්‍යාපාරය වෙනුවෙන් නෙවෙයි කවුරු වෙනුවෙන්ද? අයිතිකරු වෙනුවෙන්. අයිතිකරු වෙනුවෙන් ව්‍යාපාරයේ ගෙවන දේවල් විදමක් වශයෙන් හඳුනාගන්නේ නැහැ. මොකද හඳුනාගන්න දෙන්නේ? ගැණිලි. එහෙනම් ආරම්භ කරන්නේ ගැණිලි ගිණුම. ගැණුම් නෙමෙයි ගැණිලි ගිණුම. රක්ෂණ ගිණුම කියලා ආරම්භ කළොත් වැරදි.
ගැළලි කියන්නේ මොකක්ද? හිමිකමේ අඩුවීම. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ අඩුවීම. ප්‍රාග්ධනය වැඩි වෙන විට බැර වුණා. දැන් ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙන විට ප්‍රාග්ධනය මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕන. එහෙනම් හර කරන්න 1.25. 10000. ඒක ගෙවුවේ කවුද? රක්ෂණ සඳහා මුදල් ගෙවුවේ කවුද? ව්‍යාපාරයේ විසින්. එහෙනම් ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙන්න ඕන. යනවා ව්‍යාපාරයේ මුදල් ගිණුම බැර කරන්න 10000. මෙතන විස්තරයට ලියනවා අලුත් කෙනා කියනවා. ගැණිලි ගිණුමේ ලියනවා මුදල් කියලා විස්තරය. ප්‍රාග්ධනය අන්නමයි ප්‍රාග්ධනය අඩුවීම හර. හැබැයි ප්‍රාග්ධන ගිණුමේ හර කරේ නැහැ. ඔය දහර කරේ ගැණිලි ගිණුම. එහෙනම් මේක වියදම් ගිණුමක් වෙනවද? නැහැ. මේක හිමිකම් ස්වභාවයේ ගිණුමක්. හැබැයි හිමිකම අඩුවීම දෙන නිසා හිමිකම අඩුවීම හරගෙන සංකල්පයෙන් අපි හර කරේ. හරි එහෙනම් ඔයාලට දැන් පුළුවන් ගිණුම් ටික තුලනය කරලා ශේෂ පිරික්සම හදා ගන්න. හැමෝම ශේෂ පිරික්සම හදන්න. ඒ වගේමයි පළවෙනි ගණන් දෙකේ අපි ඉඳ තියාගත්තා නේද? පළවෙනි ගණන් දෙකේ ශේෂ පිරික්සම හැදුවේ නැතුව ඉඳ තියාගත්ත රූල් ප්‍රමාණයක්. එකක් ගෙදරට තනියම ශේෂ පිරික්සම හදන්න. හැබැයි ඒවා මට උත්තරේ විදිහට එවන්න එපා. ප්‍රශ්නාංක 9 විතරයි හෝම්වර්ක් එකක් විදිහට මට උත්තරේ එවන්න. හරි. ශේෂ පිරික්සමේ මම කිව්ව ආකාරයට තුලනය කරගන්න. තුලනය කරන ආකාරය පැහැදිලි නැත්නම් පරණ වීඩියෝ ටික බලන්න. බලලා තුලනය කරලා ශේෂ පිරික්සම හදා ගන්න. අපි දැන් යමු ප්‍රශ්නාංක 11ට. ප්‍රශ්නාංක 11ට ගියාම මම ප්‍රශ්නාංක 11 සමීකරණයේ වාර්තා කිරීම පමණක් කියලා දෙනවා. ඊළඟට ලෙජරේ වාර්තා කිරීම ඔයාලට පොඩි බ්‍රේක් එකක් දෙනවා. ඒ අතරේ වාක් කරගන්න පුළුවන්. මොකද ඉතින් ඉඳලා ගන්න දුන්නට ඉතින් එකම කනවා කියලා නෙවෙයි. නමුත් ඉතින් ඔය කන ගාම මේක අහගෙන ඉන්න අය ඕන තරම් ඇතුලේ නේද? කම්පියුටර් එක හරි ෆෝන් එක හරි ඉස්සරහට වෙලා ගිල මේවා හදගෙන ඉන්න අය ඉන්නවද දැන්? හීනා යනද බගක් දාලා. දැන් උන්ට වෙනම ඉන්ටර්වල් එකක් දෙන්න ඕනේ නෑනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඉතින් මට ඉන්ටර්වල් එකක් ගන්න එපා. ඒ නිසා මම පොඩි වෙලාවක් දෙනවා. ඒ අතර වා ලෙජරේ වාර්තා කිරීම කරන්න. දැන් 11 අපි සමීකරණේ වාර්තා කරමු. 11 වෙනි ගාන අපෙන් ඉල්ලන්නේ පද පහේ සමීකරණය. පද පහේ සමීකරණය ඉල්ලන්නේ. ඒක ලියා ගන්න. වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධනය වගකීම් ආදායම් උඩින් යන රුපියල් 1000 වලින් සීමිත සඳකන් ව්‍යාපාරයේ ජනවාරි මාස සිදු ගන්ධ විස්තරයකි. දැන් කට්ටිය සිද්ධ කියන පටන් ගන්න එපා. පන්තිදී මම මේ නම් කියද්දී කට්ටියගේ සඳකන් ගැටෙන්න ගන්නවා කියනවා. දැන් ව්‍යාපාරයේ ගන්ධ වාර්තා කරන්න. පළවෙනි ගණනුව හිමිකරු මුදලින් රුපියල් ලක්ෂ 8ක් සහ රුපියල් ලක්ෂ 2ක් වටිනා ලීබඩු උපකරණ යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. ව්‍යාපාර වත්කම් දෙකක් වෙනවා. ජනවාරි 1 ලීබඩු වත්කමත් මුදල් වත්කමත් එකතු කරලා ලිව්වත් ගැටලුවක් නැහැ. නැත්නම් වත්කම් දෙක යෙදවීම වෙන වෙනම ලිව්වත් ගැටලුවක් නැහැ. මම එකතු කරනවා ලියනවා මුදලින් ලක්ෂ 8ක් කියන්නේ මුදල් වත්කමක්. ලීබඩු ලැබෙනවා කියන්නේ එකක් වත්කමක්. යනවා දෙක එකතුව 1000ක්. වත්කම වෙනවා 1000ක්. මේ 1000 යොදවන්නේ අයිතිකරු විසින්. එහෙනම් මේ වත්කම් වල වටිනාකම ව්‍යාපාරි විසින් අයිතිකරුට අනාගතයේ ගෙවිය යුතුයි. ඒ ගෙවිය යුතු ශේෂයට අපි කියනවා ප්‍රාග්ධනය. යනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා 1000ක්. අන්න පළවෙනි බලපෑම. අපෙන් අහුවත් මොන සංකල්පය නිසාද අපි උත්තර දෙන්නේ මොකද්ද? ව්‍යාපාරික සංකල්පයෙන් මේ ආකාරයට වාර්තා කළේ. अंक 2 ණයට විකුණුම් ආදායම රුපියල් ලක්ෂ 2ක් අපට මුදල් නොගෙවා අපෙන් භාණ්ඩ ටිකක් ලබා ගන්නවා පුද්ගලයෙක්. දැන් අපට මේ පුද්ගලයා ලක්ෂ 2ක් ගෙවන්න බැඳී ඉන්නවා. ඒ බැඳී ඉන්න ප්‍රමාණය අපි කියනවා ණයගති ශේෂයක් ලෙස. ලැබෙන්න තියෙන ශේෂයක්. ලැබෙන්න තියෙන අගේ කියන්නේ අපට වත්කමක්. යනවා පළවෙනි බලපෑම ලියන ජනවාරි 2 ලක්ෂ 2කින් ණයගති වත්කම වැඩි වෙනවා. දෙවන බලපෑම
දැන් ඩබල් එන්ට්‍රි හදන්න ඕන අය ලියා ගන්න ඕන පැත්තකින් පැන්සලෙන් ණයගතිවත්කම වැඩි වෙයි. ටියුට් එකේ ලියා ගන්න. නැත්තම් කොලේක ලියා ගන්න 1 2 ණයගතිවත්කම වැඩි වෙයි. එහෙනම් ණයගති ගිණුම හර වෙන්න ඕන. දෙවන බලපෑම ණයට කළත් ගනුදෙනුව ණයට කළත් ගනුදෙනුව සම්පූර්ණයි නම් ආදායම හඳුන ගන්නවා. මොන සංකල්පයෙන්ද? උපලබ්ධි සංකල්පය අනුව. භාණ්ඩ විකිණීමකදී ගැනුම් කරුට භාණ්ඩවල අයිතිය ලැබුණා නම් ආදායම හඳුන ගන්න පුළුවන් ඒ අමුදාල් නොගෙවුවත්. උපලබ්ධි සංකල්පය අනුව. ඒ අනුව දෙවන බලපෑම ආදායම වැඩි වෙනවා. එහෙනම් සමීකරණය ලියනවා වගේම ඩබල් එන්ට්‍රි හදන්න පුළුවන් ණයගති හර විකුණුම් බැර කියලා. අපි කලින් ගණනේ 10 වෙනි ගණනේ විකුණුම් ප්‍රාග්ධනයට එකතු කළා. එයි අපි මූලික සමීකරණයේ වාර්තා කළේ 10 වෙනි ගණනේ. මේ පද පහේ සමීකරණය. ඒකේ ආදායම් වෙනම තියෙනවා. එහෙනම් ආදායම් ප්‍රාග්ධනයට එකතු කළොත් වැරදි මේ සමීකරණයේදී. මෙන්න මෙතෙන්ට ගේන්න. ආදායම් වෙනම පෙන්නනවා. දැන් ප්‍රශ්න අංක 9 හෝම්වර්ක් දුන්නා. ඒකෙත් දෙන්නේ මේ සමීකරණය. එතකොට ආදායම් වෙනම ලියනවා. වියදම් මෙතන ලියනවා. ප්‍රාග්ධනය ගලපන්නේ නැහැ. කල්පනාකාරී පොඩි වෙනසක් ආවා. 1.4 30000ක් වටිනා තොගයක් ගයාන් සමාගමෙන් ලබා ගත්තා. ගයාන් සමාගමෙන් ලබා ගත්තා. ආයතනයක නමක් දෙනවා. ණයට සිදුනා කියලා දැනගන්න. එහෙනම් අපි ඒක වාර්තා කරමු. 1.4 තොගය කියන වත්කම වැඩි වෙනවා. තොග වත්කම වැඩි වෙනවා. අන්න ලියමු. තොග වත්කම වැඩි වුණාම අපි හර කරන්නේ කොහොමද ලෙජරේදී? ගැනුම් ගිණුම නේද? ටියුට් එක ලියා ගන්න. නැත්තම් කොලේක ලියා ගන්න. ගැනුම් හර. වත්කම වැඩි වීම හර. හැබැයි ගැනුම් ගිණුම හර නෙවෙයි. තොග ගිණුම නෙවෙයි. දෙවන බලපෑම වෙන්නේ ගයාන්ගෙන් ගත්ත කියලා කිව්වේ ණයට ගත් බව අඟවන්න. ආයතනයක නමක් දුන්නේ ඒක ණයට ගත් බව අඟවන්න. අපි ගයාන්ට මුදල් ගෙවන්න ඕන 30000. අපි විසින් ගෙවන්න තියෙන ශේෂයට අපි කියනවා වගකීම් කියලා. දැන් වගකීම් වැඩි වෙනවා 30000. ඒකේ ඩබල් එන්ට්‍රි එක ගැනුම් හර වගකීම් වැඩි වීම බැර. එහෙනම් ගයාන්ගේ ගිණුම බැර. ගැනුම් හර ගයාන් බැර. ණය හිමි කියලා ලියන්න පුළුවන්ද? ගැටලුවක් නැහැ. හැබැයි ආයතනය නමක් දුන්න නිසා ගයා සමාගම කියලා ලියවල බැර කරත් ගැටලුවක් නැහැ. 1.5 ගයාන් සමාගමට හරවා යවුම් රුපියල් 2000. තොගය ගත්තම තොග වත්කම වැඩි වුණා. නැවත තොගය අපසු යවද්දි තොග වත්කම අඩු වෙනවා. තොගය ලබා ගත්තම ගත් අවස්ථාවේ වගකීම් වැඩි වුණා. හැබැයි නැවත ගයාන්ට තොගයක් හරවා යවනවා කියන්නේ අපේ වගකීම් අඩු වෙනවා. දැන් මේක ඩබල් එන්ට්‍රි එක කොහොමද එන්නේ? ගැනුම් බැර කරන්නේ නැහැ. නේද? බඩු තොගයක් ලබා ගැනීම ගැනුම් ගිණුමට හර කරාට ඒ බඩු තොගය හරවා යවීම ගැනුම් ගිණුමට බැර කරන්නේ නැහැ. එහෙනම් බැර වෙන මොකද මේ 2000? ආපසු යවුම් ගිණුමට වගකීම් වැඩි වෙන විට ගයාන් බැර. වගකීම් අඩු වෙන විට ගයාන් ගිණුම හර. ගයාන් හර ආපසු යවුම් බැර. 1.7 ගයාන් සමාගමට ගෙවනවා 5000. ගෙවන්නේ මුදල් එහෙනම් මුදල් වත්කම අඩු වෙනවා. ගයාන්ට මුදල් ගෙවුවා කියන්නේ වගකීමත් අඩු වෙනවා. අන්න. මුදල් වත්කම හා වගකීම අඩු වෙනවා. මුදල් වත්කම අඩු වීම මුදල් ගිණුමේ බැර. වගකීම අඩු වීම ගයාන්ගේ ගිණුමේ හර. මම ලෙජරේ වාර්තා කරන ආකාරයක් කියලා දෙනවා. 1.20 ඉදිරි මාස සිදු කිරීමට නියමිත ප්‍රචාරණ වැඩසටහනක් සඳහා ගෙවූ මුදල රුපියල් 20000. මුදල ගෙවන්න. අපි ඉන්නේ මොන මාසෙද? ජනවාරි මාසේ. ජනවාරි මාසයේ අපි මුදල් ගෙවනවා පෙබරවාරි මාසයේ කරන්න තියෙන ප්‍රචාරණයක් වෙනුවෙන්. ඇඩ්වාන්ස් එකක් දෙනවා. මොකද දිත්ත බලපෑම. මේක දිත්ත බලපෑම දරුවනේ ඉදිරියට ගෙවූ වියදම් වැඩි වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. ඉදිරියට ගෙවූ වියදම් කියන්නේ නැත්නම් ඉදිරියට කළ ගෙවීම් කියන්නේ වත්කම. මොකද්ද මේ කියන්නේ? ජනවාරි මාසයේදී පෙබරවාරි මාසයේ කරගන්න තියෙන වැඩක් වෙනුවෙන් මුදල් ගෙවනවා. අපි ඒ සේවය ලබාගෙනද නැහැ.
වියදමක් වෙනවා මොකද්ද වෙන්න ඕනේ? ඒ සේවය අපි ලබාගෙන තියෙන්න ඕන. සේවය ලබා ගැනීම වෙනුවෙන් අපි කල්තියා අත්තිකාරමක් ගෙවනවා. ඒක වියදමක් වෙන්නේ නැහැ. ඒක වියදමක් වෙන්නේ අපි සේවය ලබා ගන්නයින් පසුව. එතෙක් ගෙවූ ශේෂය මොකක්ද අපිට? වත්කම. ඉක්බිරට ගෙවූ වියදම් කියන වත්කම වැඩි වෙන්නේ. එහෙනම් හර වෙන්නේ කවුද? ඊගේ ප්‍රචාරණ. ඉදිරියට ගෙවූ ප්‍රචාරණ කිරීම හර වෙන්නේ. පාලජනේ වාර්තා කරනව තනියම නැහැ. එතකොට හර කරන්න ඕනේ කවුද? ප්‍රචාරණ කිරීම නෙමෙයි. ප්‍රචාරණ කිරීම හර වෙන්නේ ඔය ප්‍රචාරණය කියන සේවාව ලබා ගන්නයින් පසුව. ඔය තවම ප්‍රචාරණය කියන සේවාව ගත්තේ නැහැ. ඒක වෙන්නේ පෙබරවාරි මාසෙනේ, වන්නේ ජනවාරි මාසෙනේ දැන්. එහෙනම් ඔයා සේවාව ලබා ගන්නකම් මුදල් ගෙවීම වියදමක් වෙන්නේ නැහැ. ඒක වත්කමක්. ඊගේ ප්‍රචාරණ කියන වත්කම් කිරීම හර වෙන්නේ. මුදල් ගෙවුවනේ කොහොම හරි. එහෙනම් මුදල් කිරීම මොකද වෙන්න ඕනේ? මුදල් කිරීම බැල කරන්න ඕනේ. ඊගේ ප්‍රචාරණ හර මුදල් කිරීම බැල. කල්තිය ආර්ථිකාරමක් ගෙවීම වත්කමක් වශයෙන් හඳුනා ගන්න. දැන් ඒක ඔයාලට ලෙජරයට ඕන වෙනවා. ඒක ඊළඟට දැන් සමීකරණය කොහොමද පෙන්වන්නේ? ඊගේ වියදම් කියන්නේ මොකක්ද? වත්කමක්. කීයක වත්කමක්ද? 20000ක වත්කමක්. එහෙනම් 20000කින් වත්කම වැඩි කරගන්න. ජනවාරි 20 ඔන්න වත්කම වැඩි වුණා. මේ වත්කම වැඩි වෙන්නේ තව දෙයක් වුණා මොකද්ද? මුදල් ගෙවුවා. මුදල් වත්කම අඩු වුණා. එහෙනම් මෙන්න වත්කම අඩු කරගන්නවා 20000. මෙන්න ඇඩ්වාන්ස් එක දක්වන ආකාරය. වියදම් වලට ගියාද? නෑ වියදම් වලට ගියේ නෑ. වියදම් වලට ගියේ නෑ. දෙකම වත්කම් පැත්තේ ගියා ගන්න. මේක වරද්ද නිසා මම මේක හයිලයිට් කරනම් කියලා දුන්නේ. 22 අත්පිට ගණු. අත්පිට ගණු. ඒක තේරුම දන්නවා. මුදල් ගෙවා තොගයක් ලබා ගැනීම. එහෙනම් අපි වාර්තා කරමු. ජනවාරි 22 තොගයක් ලබා ගත්තම තොග වත්කම වැඩි වෙනවා. මුදල් ගෙවුවම මුදල් වත්කම අඩු වෙනවා. ඒකත් වියදම් වලට ගියාද? නැත. වත්කම් පැත්ත වෙන්නේ. තොගේ වැඩි වීම වියදමක් නෙවෙයි. ගණන් කියන්නේ වියදමක් වෙන්නේ නැහැ. ඒ ඕ ලෙවල් මට්ටමේදී ගණන් වියදමක් වෙන්නේ. උසස් පෙළ මට්ටමේදී ගණන් කියන්නේ තොග වත්කමේ වැඩි වීම. මෙන්න නෙව. අත්පිට නිසා මුදල් ගෙවුම නිසා මුදල් වත්කම අඩු වුණා. 24 බොල් ණය. ඒක වියදම. බොල් ණය කියන්නේ වියදමක්. බොල් ණය කපා හැරීම 20000 වියදම් වල වැඩි වීමක් ලෙස ලියනවා. අපි කලින් වතාවේ මූලික ගිණුම් සමීකරණයේදී බොල් ණය ප්‍රාග්ධනයෙන් අඩු කළා. එහෙම කරේ අපි ප්‍රාග්ධනයේ වියදම් ගලපද්දී වියදම් තීරුව වෙනම ලියාගෙන නැහැ. සමීකරණය මමට යනවා. මේ වැඩි වෙන පස්සේ සමීකරණය මමට ගියාම ධන ලකුණ ඍණ ලකුණ බවට පත් වෙනවා. ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. හැබැයි මේ වතාවේ වියදම් වැඩිවීම වියදම් තීරුවක ලියන්න පුළුවන්. වියදම් වැඩිවීම වියදම් වැඩිවීමක් වශයෙන් දෙනවා ප්‍රශ්නාර්ථයක දාලා ණයගතියන් අඩුවීම වත්කමෙන් අඩු කරලා දෙනවා. මෙන්න බොල් ණය වියදම වැඩි වුණා ණයගති වත්කම අඩු වුණා. 25 ලක්ෂ 4ක මෝටර රථයක් ලබා ගත්තා. මුදල් ගෙවලා ලබා ගන්නේ. අයිතිකරු වෙන්න නැහැ. එහෙම සඳහනක් නැහැ නේ. අයිතිකරු දුන්නා නැත්නම් ණයට ගත්තේ මොකුත් නැහැ. එහෙනම් ලක්ෂ 4ක මෝටර රථයක් ගත්ත කියන්නේ මුදල් ගෙවා මෝටර රථයක් ලබා ගැනීම. මුදල් ගෙවා මෝටර රථයක් ලබා ගැනීම. එහෙනම් මෝටර රථ වත්කම වැඩි වෙනවා. ඒක වත්කම. මුදල් ගෙවුවා මුදල් වත්කම අඩු වෙනවා. මෝටර රථයේ වැඩි වීම වත්කම, මුදලේ අඩු වීම වත්කම, මේ දෙකම වත්කම වල පෙන්නනවා. 1.31 ජනවාරි මාසය සඳහා ගොඩනැගිලි කුලී වියදම රුපියල් 15000ක් වද පෙබරවාරි 10 දින තෙක් අදාළ ගෙවීම් සිදු නොවේ. අපි ඉන්නේ ජනවාරි මාසයේ ගොඩනැගිල්ලක කුලියට අරගෙන. ජනවාරි 1 ඉඳලා ජනවාරි 31 දක්වා ගොඩනැගිල්ලේ අපි රෙන්ට් එකේ ඉන්නවා නම් අපි ගෙවන්න ඕන රුපියල් 15000ක්. 15000ක් ගෙවන්න. නමුත් අපේ ගිවිසුම අනුව ජනවාරි කුලිය අපි ගෙවන්නේ කවද්ද? පෙබරවාරි 10. පෙබරවාරි 10. ඔයා මේ සමීකරණයේ තොරතුරු ගන්න දිනේ මොකද්ද? ජනවාරි 31. ජනවාරි 31 වන විට ඔයා මුදල් ගෙවලද 15000? නැහැ. එහෙනම් ගිණුම් ගත කරන්න ඕනද? ඔව්. නමුත් අපි මුදල් ගෙවන්නේ මෙතනද? පෙබරවාරි 10 අපි මුදල් ගෙවන්නේ.
ඒක හරි. පෙබරවාරි 10 මුදල් ගෙවීම වාර්තා කරමු. ජනවාරි 31 අපි වියදම වාර්තා කරමු. මොකද මම කිව්වේ? පෙබරවාරි 10 මුදල් ගෙවීම වාර්තා කරමු. ඒ ගෙවන ඉදානේ ජනවාරි 31 මුදල් වාර්තා කරන්නේ වියදම හඳුනා ගැනීම. මොන සංකල්පයෙන්ද? උපචිත සංකල්පය අනුව. මොකක්ද ඒක කියන්නේ? කිසියම් කාල පරිච්ඡේදයකට අදාළ මුදලින් ගෙවුවා හෝ නොගෙවුවා වූ සියලුම වියදම් කාල පරිච්ඡේදයේ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී සැලකිල්ලට ගත යුතුය. ඉතින් සැලකිල්ලට ගන්න නම් ගිණුම්ගත කරන්න එපා. එහෙනම් අපි මෙතනදී ජනවාරි 31 ජනවාරි මාසයේ රේට් එක හඳුනා ගන්නවා. මොකද දීප්ත බලපෑම. ගෙවුවත් නොගෙවුවත් වියදම් වැඩි වෙනවා. ගොඩනැගිලි කුලී වැඩි වෙනවා. ගොඩනැගිලි කුලී කියන වියදම වැඩි වෙනවා. ගෙවල නැහැ ජනවාරි 31 වල විතර. එහෙනම් ගෙවිය යුතු කුලිය නැත්නම් උපචිත ගොඩනැගිලි කුලී කියන මොකද්ද මේක? උපචිත ගොඩනැගිලි කුලී කියන්නේ මොකද්ද? වගකීම වැඩි වෙනවා. මෙන්න දිත්ත බලපෑම. නොගෙවු ගොඩනැගිලි කුලියේ දිත්ත බලපෑම හවුවත් කියන්නේ මොකද්ද? ගොඩනැගිලි කුලිය කියන වියදම වැඩි වෙනවා. උපචිත පදනම අනුව ගෙවුවේ නැත්නම් ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය. එහෙම නැත්නම් උපචිත ගොඩනැගිලි කුලිය කියන මොකද්ද? වගකීම වැඩි වෙනවා. දැන් ඩබල් එන්ට්‍රි එක හදන්න. වියදම් වැඩි වීම හර. වගකීම් වැඩි වීම බැර. එහෙනම් ඩබල් එන්ට්‍රි එක මොකද්ද? ගොඩනැගිලි කුලිය කියනම හර. අවශ්‍යයි ලියාගන්න. ගොඩනැගිලි කුලිය කියනම හර. අතේ ලියාගන්න. කලින් ගණන් වල හැදුවේ ගොඩනැගිලි කුලිය කියනම හර. උපචිත ගොඩනැගිලි කුලිය බැර. දැන් මේ ගණන් වගුව හදන්න ඕනේ නැහැ. අපි වගුව හදන්න ප්‍රමාණවත් හැකියාවක් අරගෙන තියෙන නිසා කෙලින්ම අපි ලෙබරේට යනවා. නමුත් මේ අලුත් ළමයි ඉන්න සමම් පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නේ. ආයෙත් කියනවා අද අලුතෙන් පන්තිට සම්බන්ධ වුණ අය මෙතන ඉඳලා ඉස්සරහට ඉගෙන ගන්නවා නෙමෙයි. මේ මාසේ පළවෙනි දවසේ අපි ගණන පටන් ගන්න දවස් විතර accounting වීඩියෝ ටික පිළිවෙලට බලන්න ඕන. ඒ බලන්න නැතුව මේවට පටන් ගත්තොත් ඉන්නම් පාඩි accounting එපා වෙනවා. තේරෙන්නේ නැහැ. නිසා තේරුණු නොතේරෙන හැමෝම පරණ වීඩියෝ ටික බලන්න. එතෙන්දී අපි ඩබල් එන්ට්‍රි එක ලෙජරේලිය යද්දී ගොඩනැගිලි කුලිය කිරීම රූල් කරලා එක හර කරනවා. උපචිත ගොඩනැගිලි කුලිය කිරීම රූල් කරලා යටනාකම බැර කරනවා. දැන් මම ඉන්නේ සමීකරණේ. සමීකරණේ කොහොමද මේ 15000 පෙන්වන්නේ? පළවෙනි බලපෑම මොකද්ද? වියදම වැඩි වෙනවනේ. මෙන්න වියදම් තීරුව. වියදම් තීරුව එකතු කරගන්න 15000. දෙවෙනි බලපෑම මොකද්ද? වගකීම් වැඩි වෙනවා. මෙන්න වගකීම් තීරුව. වගකීම් තීරුව එකතු කරගන්න 15000. මුදලින් එන්නේ නැත්නම් යනවා වගකීම් තීරුවට එකතු කරගන්න 15000. ප්‍රාන්තරණය කරපන්නේ ඔන්න ගෙවුන තින් කුලිය වාර්තා කරන ආකාරය. දැන් ළමෙක් අහනවා මේ සමීකරණෙත් අර කලින් වගේ අවසන් හිමිකමෙන් ආරම්භක හිමිකම අඩු කරලා ගැලරි එකතු කරලා අතිරේක ප්‍රාග්ධනය අඩු කරලා ලාභය ගණනය කරන්න පුළුවන්ද කියලා බෑ. ඒ සමීකරණය පාවිච්චි කරන්න වෙන්නේ මූලික ගිණුම් සමීකරණය තිබුණා. දැන් මෙතන ලාභය ගණනය කරන්න අපේ ප්‍රාග්ධන ආදායම එකතු වුණාද? නෑ. ප්‍රාග්ධනයේ විදගඩ වුණානේ අඩුවාද නෑනේ. එහෙනම් අර ප්‍රශ්නාංක 10 කරා වගේ 11 වෙනි ගානේ සමීකරණ ප්‍රවේශයෙන් ලාභය ගණනය කරන්න බෑ. හැබැයි ලාභය ගණනය කරන්න පුළුවන් කොහොමද? ආදායම් තීරුව තියෙනවා. වියදම් තීරුව තියෙනවා. එහෙනම් මේ ගණනේ ලාභය ගණනය කරන්න කොහොමද? ඒක ලේසි. ආදායමෙන් අඩු කරන්න වියදම. ආදායම ලක්ෂ 2යි ආවේ. වියදම් තීරුව එකතු කීයද? 35. ඔන්න ලාභය. කලින් ගන්න වගේ මේ කන්න ලාභය ගණනය කරන්න බෑ. හරි. එහෙනම් පොඩි බ්‍රේක් එකක් ගමු. හරියටම විනාඩි 20කින් ලොග් වෙන්න. දැන් ඉතලා හරියට වෙලාව කී ළමයි වෙලාවද? 10:20යි නේ. 10:40ට පන්තියට එන්න.